शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता विरमणि सिक्खापदं समादयामि अदिन्नादाना विरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा विरमणि सिक्खापदं समादयामि मुसावादा विरमणि सिक्खापदं समादयामि सुरामेरे मज्जपमा दट्ठाना विरमणि सिक्खापदं समादयामि ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ සද්ධාවන්ත පින්නතුනි දැන් මේක අලුත් වැඩසටහනක් විශේෂයෙන්ම මෙහෙම කරන්න හිතුවේ මම අභිධර්මයේ උගන්වලා බංගල පන්ති 20ක් විතර කරා ලංකාවේ ඊට පස්සේ ඉල්ලීම් තියෙනවා ඒක 70කට වඩා මගේ ගා ෆෝන් නම්බර්ස් තියෙන උගන්වන්න එන්න කියලා. ඉතින් දැන් අයිත් අභිධර්මයේ ඉගෙන ගන්න ඕන YouTube එකට ගියාම ඒ උගන්වපු දේවල් තියෙනවා. ඉතින් මම හිතුවේ අයිත් නගරයක් ගානේ ගිහිල්ලා ඒක ලේසි වැඩක් නෙවෙයි සති 50ක් 60ක් නැවත යන්නේක. ඒ නිසා දැන් බෞද්ධ නාලිකා ගොඩක් තියෙනවා. ඒ අතර ප්‍රඥා ටීවී කියලා. දැන් මම හිතන්නේ මේ ඩයලොග් එකේ විකාශනය වෙනවා පියෝ ටීවී හරහා විකාශනය වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ වැඩසටහන මම හිතුවේ වෙනස් විදියකට උගන්වන්න අයිත් අර රූපකාණ්ඩ චිත්තකාණ්ඩ නෙවෙයි විවිධ පැති අරගෙන මනස අවබෝධ කරගන්න පුළුවන් වෙන විදියට පැහැදිලි කරලා දෙන්න තමයි හිතුවේ. එතකොට මේකේ අර මට පැහැදිලි කරන්න තියෙන්නේ මේක ඇත්තටම මේකත් අර මේ වචන පාඩම් කරගන්න මතක තියාගන්න ඕනේ මේ මේක ඉගැන්වීමක් දේශනාවක් නෙවෙයි. ඉතින් මේක කාට හරි දිගට ෆලෝ කරොත් දිගටම ඒක අහගෙන ගියොත් ඔය පාඩුවේ ඊ타මාත්ම නිදහසේ. ඒතර යමෙක් තමන්ගේ හිත ගැන යම් කාරණා ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඒක යාගේ ජීවිත අවබෝධයට නිදහසේ ජීවත් වෙන්න වටිනවා. මේ ලෝකේ හැම මිනිස්සුම තමන්ගේ සතුට වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. අපි කොහේ රටකට ගියත්, ගමකට ගියත්, නගරයකට ගියත් මේ මිනිස්සු විවිධ ක්‍රියාකාරකම් වල ඉගෙන ගන්නවා, සෙල්ලම් කරනවා, නඩු කියනවා, එක දේවල් කරනවා. මේ හැම එකක්ම බොහෝ දේවල් තමන්ගේ සතුට වෙනුවෙන් කරන්නේ. ඒතර අපි තේරුම් ගත් එක තමයි සතුට වෙනුවෙන් මොන දේවල් කරත් ඒ සතුට ලබා ගන්න සතුට රඳව ගන්නවත් ලබා ගන්න තියෙන සතුට රඳව ගන්නවත් කාටවත් බෑ. ඒ නිසා තමන්ගේ හිත හොඳටම අවබෝධ කරගත්තොත්, තමන්ගේ මනස හොඳටම පැහැදිලි කරගත්තොත් අන්න එයාට පුළුවන් හොඳට සතුටින් ජීවත් වෙන්න. ඊළඟට කාරණා තමයි මේ පාඩම් මාලාව මේ දේශන මේ ඉගැන්වීම් ක්‍රමයේ කරගෙන යනකොට තේරුම් ගන්න පුළුවන් වෙන එකක් තමයි අලුතෙන්ම කවුරු හරි එකතු වෙනවා. තමන් ලෝකේ තමන්ට අඩුම දැනුමක් තියෙන්නේ, අඩුම තේරුම් ගැනීමක් තියෙන්නේ, අඩුම අවධානයක් තිබිලා තියෙන්නේ තමන්ගේ ජීවිතය ගැන හා මනස ගැන කියලා. එතකොට මම මේක උගන්වන එකෙන් කවුරු හරි තේරුම් ගත්තොත් ඒක දිගටම ෆලෝ කරොත් එයාට ලැබෙන දෙකක් තියෙනවා. එයාට මේ ජීවත් වීමේ කලාව අහු වෙනවා. ගොඩක් මිනිස්සු ජීවත් වෙන අපි අඳුරන අය කතා බහ කරනකොට තේරෙනවා මේ ජීවත් වීමේ කලාව තේරුම් ගත්තේ නැති නිසා ඒ අයගේ ජීවිතේ අවුලෙන් අවුලටපත් වෙලා. ඒවට විසඳුම් හොයාගන්න එකවත් එයාට ලේසි වෙලා නැහැ. කියන්නේ කිව්වා මානසික ආතති වලින් ජීවත් වෙනවා. විශේෂයෙන් මේ ජීවත් වීමේ කලාව අඳුරාගත්ත මිනිස්සුන්ට මානසික ආතතිය නැහැ, අඩුයි. ඊළඟ එක තමයි සුන්දර මරණය. ඒතර මම මේ වැඩසටහන නම් කරන්න හිතුවේ ජීවත් වීමේ කලාව සහ සුන්දර මරණයකට ඉගැන්වීමක්. එතකොට මේක හොඳට තේරුම් ගත්ත කෙනෙක්ට අපි අවසානයේ අපි මොන දේවල් කරත්
කොච්චර නෑදෑයෝ හිටියත් සහෝදරයෝ හිටියත් යාළුවෝ හිටියත් මොන උගත්කම් තිබුණත් අපිට මරණයක් අයිති වෙනවා. ඒ මරණයේදී ලෝකේ අපි අද මම දැකලා තියෙන මගේ අවසාන හුස්ම යන මිනිස්සු මට ඒ වෙලාවේ තේරිච්ච දේ තමයි එයා එක ගොඩාක් අයට අති භයානක අවස්ථාවක්. මට මතකයි අපේ සීයා පුංචි කාලේ හුස්ම හදලා නැති වෙන වෙලාව මම 4 වසරේදී විතර මම ඒක දැක්කා. එතකොට මම එයා ඒ අවස්ථාව එයාට කිසිම සුන්දරකමක් තිබුණේ අවුරුද්දක් විතර ලෙඩ වෙලා හිටියා. එතකොට ඒ අපි පොල්ලතු ගයක් තිබුණේ. ඒකේ මැද එයාට පැදුරක් ඇඳේ ඉන්න අමාරුයි ලෙඩත් එක්ක පැදුරක් දාලා තිබුණේ. ඒක එයා බොහොම ඉතාමත් වේදනාකාරී ලෙස කිසිම සිහියක් නැතුව තමයි එයා මරණයට මුහුණ දුන්නේ. එතකොට මට ඒ අවස්ථාවේ මට මහ බයක් දැනුණා පුංචි කාලේ මේ මරණය කියන එක මෙච්චර දෙයක්ද. ඉතින් මේ මතකේ මට තාමත් තියෙනවා. ඒ වගේ මම එතන ඉඳලා ඒ තමයි පළවෙනි අවස්ථාවට ජීවිතේ කෙනෙක් මැරෙනවා දැක්කේ. එතන ඉඳලා ජීවිතේ මම 100 ගාණක් දැකලා තියෙනවා මිනිස්සුන් මැරෙන අවස්ථාව මගේ ඉස්සරහදී. මම එකම අවස්ථාවයි දැක්කේ ඊටමත් සිහියෙන් මේ ඔය ආශ්‍රි හොස්පිටල් එකේදී මම හිතවත් කෙනෙක් ඊටමත් සුන්දර මරණයකට මුහුණ දුන්නා. අනිත් හැම කෙනෙක්ටම මට හිතුනේ ඊටමත් භයානක වේදනාකාරී අවසන් සමු ගැනීමක් තමයි තිබුණේ. නිසා මම හිතන්නේ මේක ශ්‍රවණය කරන අය පවා ඔගොල්ලෝට එහෙම දැකලා ඇති. අවුරුදු 30ක් 40ක් යනකොට මේ අවස්ථාවලට මුහුණ දෙනවා ජීවිතේ. එතකොට ජීවිතේ මිනිස්සෙක් සුන්දර මරණයක් අත් කරගන්න. ඒ කියන්නේ සිහියෙන් තමන්ගේ අවසන් ගමන යන්නේ බොහොම අවසියෙන් තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් කෙනෙක් මේක හොඳටම මේ මං කරන මේ ඉගැන්වීම හොඳට නිදහසේ කාලයක් එක්ක ශ්‍රවණය කරගෙන ගියොත් එයාට මේ ජීවිතේ සාර්ථකව මුහුණ දෙනවා වගේම අවසානයේ හිනහ වෙලා බොහොම සිහියෙන් අවසන් මොහොතට මුහුණ දෙන්න පුළුවන්. මං හිතන්නේ මේ ලෝකෙට එන මිනිස්සුන්ගෙන් ජීවිතේ ටිකක් හරි සාර්ථක ගෙවන්නේ මේ ලෝකෙ ටික දෙනයි. ඒ අතරිනුත් අවසන් මොහොතට සුන්දරව මුහුණ දෙන්නේ එතනුත් ඉතාමත් මල් ප්‍රමාණයක් විතරයි මේ මුළු ලෝකෙම ගත්තහම. ඒක කාට හරි ඕන රිසර්ච් එකක් කරලා හොයලා බලන්න පුළුවන්. නිසා කෙනෙක් ඉපදුනා උනාට සතුටින් ජීවත් වෙන ක්‍රමය හොයාගන්න එක ලේසි දෙයක් නෙවෙයි. සතුටින් ජීවත් වෙන උනාට අවසානයේ හොයාගන්න එක ලේසි දෙයක් නෙවෙයි. ඉතින් කෙනෙක් මේක ඉතාමත් අවධානයෙන් ඉගෙනීම මේක කරගෙන ගියොත් මම නැවත මතක් කරන්නේ එයාට ඒ දෙකටම ඉතාම ලස්සනට මුහුණ දෙන්න පුළුවන්. ඊළඟ කාරණා තමයි මේක කිසිම කෙනෙක්ට අමාරු වෙන මේ ගැඹුරු වෙන එහෙම දෙයක් නෙවෙයි. ඉතාමත් සරල ඉගෙනීම් ක්‍රමයක් වගේ තියෙන එක හැමෝම දන්නවා. ඉතින් මම කියන්නේ එකක් අහලා ඔබට මාව විවේචනය කරන්න පුළුවන් අය විවේචනය කරන්න. ඒක හිතට වදින අය එක තේරුම් ගන්න. මම කියන්නේ බැන හරි හොඳ කිය හරි නිහඬව හරි මේක ඉවර වෙනකම් ශ්‍රවණය කරන්න. අපි දේවල් දැක්කහම දේවල් ඇහුනහම අපිට ඒකේ අදහස් ප්‍රකාශ කරන්න අයිති අපි හැම කෙනෙක්ටම තියෙනවා. ඒක මම ගිය පාර ඉගැන්වීමේදී දැක්ක ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවසන් වෙනකන් ශ්‍රවණය කරන්න කියන තමයි ඉල්ලීම කරන්නේ. නිසා මම වැඩි ඒ දේශනාව කරන්නේ නැතුව මම මුලින් ඉඳලා මේ ඉගැන්වීම ක්‍රමයට යන්න. ඉතින් මට කොහොමද ලේසි මෙහෙම බණ කියනට වඩා නැගිටලා ඒ ඉගැන්වීම කරන එක. ඊළඟ කාරණේ තමයි මම නැවත කියන්නේ මේක දේශනාවක් නෙවෙයි මම නිකන් මගේ නිදහසේ කරන ඉගැන්වීමක්. අද කවද දවස? 2019 අගෝස්තු 8 වෙනි මාසෙද? 8 වෙනි මාසේ කවදද? 19 නේ? 18යි. 18 ඉරිදා. අද තමයි මේ වැඩසටහන පටන් ගන්න ප්‍රඥා ටීවී එකේ. එතකොට මේ අපිට මේ බුදුහාමුදුරුවෝ මේ ලෝකෙම මිනිස්සු විශ්වය ගැන හොයනවා. ඒ කියන්නේ මේ බාහිර පරිසරයයි ඉරහඳ තාරකා ගැන ඕන තරම් මම හිතන ලෝකයේ ඉතිහාසය ගත්තම කවරදාකටත් වඩා වැඩි තොරතුරු අද අපිට ඉක්මනින්ම ළඟා කරගන්න පුළුවන් අන්තර්ජාලය. නේ අපි හැම කෙනෙක්ටම පුළුවන් අන්තර්ජාලයට ගියාම අපිට හඳ ගැන තියෙන තොරතුරු මොනවද? ප්ලූටෝ ග්‍රහයක තියෙන එක මොකද්ද? අද ඉරේ ස්වභාවය මොකද්ද? අද එතනින් එහාට ගිහිලා ඉරට එහා ඉරේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි බ්ලැක් හෝල් කියලා නම් කරගෙන ඒකේ තොරතුරු පවා අපිට විවිධ අය දැනුම ඔස්සේ නිරීක්ෂණ ඔස්සේ වෙනවා. එච්චර මේ විශ්වය ගැන තොරතුරු මේ ලෝකේ තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියන දේ තමයි ඔයගොල්ලෝ එක දේශනාවලින් අහලා තියෙනවා මේ විශ්වය ගැන කොච්චර හෙව්වත් කවදාවත් ඒක ඉවරයක් කරන්න බෑ. මොකක් කරන්න බැරිද? ඉවර කරන්න බෑ. තව අවුරුදු ලක්ෂයක් ඉස්සරහට ඇදිලා ගියත් මේ විශ්වය ගැන තොරතුරු කාටවත් හොයලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ තව අවුරුදු කෝටියක් ඉස්සරහට ඇදුනත් ඒ ඉවර කරන්න බෑ. හොයන්න තොරතුරු තියෙනවා. මොකද්ද? හොයන්න තොරතුරු තියෙන ඉවරයක් නෑ. අර ඔයගොල්ලෝ අහලා ඇති රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් හිටියා. එයාට ඕන වුණා මේ විශ්වයේ කෙලවර හොයාගන්න. එයා එයාගේ හැකියාව පාවිච්චි කරලා වේගෙන් මේ අහසේ ගමනක් ගියා.
නමුත් එයාගේ කාලය ඉවර වුණා විතරයි තොරතුරු හොයලා අවසන් වුණේ නැහැ. විශ්වය ඉවර වුණේ නැහැ. ඒතකොට මේ විශ්වයේ හැටි තමයි හොයන්න තොරතුරු තියෙන. පිස්සෙක් වගේ හොයන්න පුළුවන්. කවුරු වගේද? පිස්සෙක් වගේ හොයාගෙන යන්න පුළුවන්. ඉවර වෙන්නේ මේ වගේ කාමර පිරෙන්න තොරතුරු එකතු කරන්න පුළුවන්. ඒ තොරතුරු වල ඉවරයක් නැහැ. දැන් ඕනනම් කාමර වල ඉඩ ඕනේ නැහැ නේ. අවකාශ ඉඩ අරගෙන තියුවත් ඒ තොරතුරු ඉවර වෙන්නේ නැහැ. MB ගාන ඒව ඉවර වෙනවා මිසක්. ඉතින් ආවිල්ලා බුදුහාමුදුරුවෝගෙන් ඇහුවලු මේක ගමනක් ගිහිල්ලා ඉවර කරන්න, ඒ කියන්නේ හොයාගෙන ගිහිල්ලා මේක කෙලවරකට යන්න පුළුවන්ද කියලා. ඒතකොට මොකද්ද කියලා තියෙන්නේ? ඔයගොල්ලෝ අහලා තියෙන්නේ මොකද්ද? පුළුවන් කියලාද බෑ කියලාද? බෑයි කියලා හැබැයි බුදුහාමුදුරුවෝගෙන් ඇහුවම කොහොමද හොයාගන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා ක්‍රමයක් තියෙනවා නම් විශ්වයේ කෙලවර හොයන්න. මොකද්ද? ඒක තමයි යටිපතුලෙන් ඉහළට හිස් මුදුරෙන් පහළට මේ අපේ ශරීරය තියෙනවා. ඒකේ මනසක් තියෙනවා. ඒක අපි සංඥාවලින් යමක් හඳුනා ගන්නවා. මෙන්න මේ සංඥා වේදනා සිත තියෙන මේ යටිපතුලෙන් ඉහළට හිස් මුදුරෙන් පහළට මේ මනස පිළිබඳව යම් ගමනක් ගියොත් මේ බඹයක් තරම් ශරීරය තුළ යම් ගමනක් ගියොත් ගවේෂණයක් කරොත් අන්න යාට පුළුවන් මොකක් හොයාගන්නද? විශ්වයේ කෙලවර හොයාගන්න. ඉතින් මොකටද එච්චර මහන්සි වෙන්නේ එහෙනම්? දැන් අද මම දැක්කා ඇඩිලේඩ් වල පුංචි ළමයෙක් අවුරුදු 9යි ලංකාවේ සම්භවයක් තියෙන. මේ කියන්නේ ඔයගොල්ලෝ දක්න්නේ නැති නාසයේ ලාබාලම තානාපති. දැන් ළමයාගේ ආසාවයි ළමයා කිව්වේ මේ නිවුස් එකට දැක්කේ. එයාට ඒකට සම්බන්ධ රොකට් තාක්ෂණය පිළිබඳ විද්‍යාඥයලා තොරතුරු හොයාගන්න කියලා. ඒතකොට අවුරුදු 9 එයා ඒක අද පටන් ගත්තා කියමු. ඇඩිලේඩ් වල මගේ බණ අහන මේක එයා ගාවට ගියා. එයා අවුරුදු 900ක් මේ පෘථිවියේ ජීවත් වුණා. තොරතුරු හොයලා ඉවර කරන්න දැන් එච්චර අඩු වයසෙන් පටන් ගත්තා. හැබැයි එයාට යම් දවසක හිතුණොත් මේ බුදුහාමුදුරුවෝ කිව්වා මෙහෙම මේක ඇතුලේ මේක ගවේෂණය කරොත් ඒක හොයලා ඉවර කරන්න පුළුවන්. අවසාන තෘප්තියටපත් වෙන්න පුළුවන්. ඒක. එතකොට කාට හරි Taman තුල ඒ විශ්වයේ කෙලවර හරි තම ඊළඟ කාරණේ තමයි එතෙන්දී ඊළඟ ප්‍රශ්න ওই ඝට්ටනේ තමයි මිනිස්සු හැම කෙනෙක් අතරම තියෙන්නේ. මිනිස්සුන්ට බඹයක් තරම් වූ ශරීරයක් තියෙනවා. අඩි 6ක් විතර. අඩි 6ක් විතර ශරීරයක් තියෙනවා. මිනිස්සුන්ට මහ විශාල අනන්ත අවකාශයක් තියෙනවා. මොකද කිව්වේ? අනන්ත විශ්වයක් තියෙනවා. ඒ ඇතුලේ මිනිසුන්ගේ තියෙනවා මොකද ඔයගොල්ලන්ට මොකද්ද කවදාවත් පෙන්වන්න බැරි. කවදාවත් කාටවත් තේරුම් කරන්න බැරි. ලේසියකට එළියෙන් ඉන්න කෙනෙක්ට තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා. ඒ මොකද්ද? මොකක්ද හිත. මට මේකට ආදරය දැනෙන්නේ මෙහෙමයි. වෛරය දැනෙන්නේ මෙහෙමයි. ඒ හිතවත්කම් දැනෙන්නේ මෙහෙමයි කිව්වට අනිත් එළියෙන් අයට තේරුම් ගන්න පුළුවන්ද? ලේසියකට තේරුම් ගන්න බෑ. මොකද තේරුම් ගන්න බැරිද? අම්මට දරුවෝ තේරුම් ගන්න බෑ. දරුවට අම්ම තේරුම් ගන්න. මිනිහට ගෑණි තේරුම් ගන්නත් බෑ. ගෑණිට එහෙම ලේසියකට එක තේරුම් ගන්න බෑ. අනිත් කෙනෙක්ගේ හිත වැඩ කරන විදිය, ආ හිතන විදිය. දැන් මම ගැන ඔයා මොනවද හිතන් ඉන්නේ කියලා මට තේරුම් ගන්න බෑ. ඔයාට තේරුම් ගන්න බෑ. ඒක ලේසි නෑ. හැබැයි අපි හැමදාම හැම කෙනෙම උත්සාහ කරනවා අපි අනිත් අය ගැන හිතන විදිය, අපි හිතන විදිය අනිත් අය තේරුම් ගනී කියලා හිතනවද නැද්ද? හිතනවද නැද්ද? හැමෝම උත්සාහ කරනවා හිතවන්න. හැබැයි කවදාවත් වෙනවද? ඒක වෙන්නේ නැහැ. මරණකම්ම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඊළඟ කාරණේ තමයි අපේ හිතට එක එක දේවල් හිතෙනවා. මොනවයි හිතෙන්නේ? එක එක කාලෙට එක එක වෙලාවට එක එක දේවල්. ජීවි වෙන්න පුළුවන්, අජීවි වෙන්න පුළුවන්. එක කෙනෙක් ගැන හොඳ ප්‍රතිරූපයක් හදන්න හිතනවා. එක්ක දෙයක් ලබා ගන්න හිතනවා. කාර් එකක් වෙන්න පුළුවන්, ෆෝන් එකක් වෙන්න පුළුවන්, කිසියම් දෙයක් ඕන එකක්. එතකොට ඒ දේවල් අපි හැමතිස්සෙම අපේ හිතේ මැවෙන දේ ඒ විදියටම කොහෙන් බලාපොරොත්තු වෙනවද? මේ විශ්වයේ, ඒ කියන්නේ එළියෙන් බලාපොරොත්තු වෙනවා. කොහෙන් බලාපොරොත්තු වෙනවද? එළිය. එතකොට අපිට ජීවිතේ බෙදා ගන්න පුළුවන්. අපිට ලෝක දෙකකට. මොකද්ද? අපිට අභ්‍යන්තර ලෝකයක් තියෙනවා. ඊළඟට බාහිර ලෝකයක් තියෙනවා. මිනිස්සුන්ට තියෙන අභ්‍යන්තර ලෝකයක්, ඒ වගේම බාහිර ලෝකයක්. දැන් අපි අභ්‍යන්තර ලෝකය කියලා ගන්න අපේ හිතත් එක්ක අපි මවා ගන්න ලෝකය. ඉමේජින් වර්ල්ඩ් එක. හිතත් එක්ක අපි ලෝකමවනවා. දැන් එක එක වයසේ ඉන්න අය එක එක කාල වලට එක එක ඒවා මැවෙනවා. ඔය අම්මලා තාත්තලා කියන්නේ දරුවෝ මම දන්න උඹ හිතන එක කියලා. ඒ කියන්නේ එහෙම කියන්නේ. දැන් අවුරුදු 35ක 40ක අම්ම කෙනෙක්
කියන ඉන්නවා. අවුරුදු 17ක 16ක පුතෙක් ඉන්න. එතකොට පුතා කල්පනා කර කර ඉන්නකොට අම්මා මොකද්ද කියලා තාත්තා හරි මම දන්න උඹ හිතන එක කියලා අයියේ. ඒ කාලෙට එයත් ඒ මානසික ලෝකවල ඉන්නේ. අපි ඕක පහු කරලා ආවේ කියලා. ඒ කියන්නේ එක එක ඉන්නවා. ඊට පස්සේ ඒ මිනිස්සු හිතින් එක එක ලෝක හදා ගන්නවා. ඊට පස්සේ ඒ හදාගන්න ලෝකයා බාහිර ලෝකෙන් බලාපොරොත්තු වෙනවා. මොකද කිව්වේ? හිතේ හදාගන්න ලෝකය බාහිර ලෝකෙන් ඔයා එහෙම වෙලා තියෙනවද? හිතේ හදාගන්න ලෝකෙ බාහිර ලෝකෙන් බලාපොරොත්තු වෙලා තියෙනවද? තියෙනවද? එතකොට එහෙම බලාපොරොත්තු වෙලා ඒ දේ වුණාම මොකද්ද? දැන් තමන්ගේ සිහින ලෝකය කියන්නේ අපි හිතේ හදාගන්න ලෝකය බාහිර ලෝකේ බලාපොරොත්තු වෙලා ඒක ඉෂ්ට වුණාම මොකද හිතේ? රජ වුණා කියලා හිතන. මොකක් වුණා කියලා හිතනවද? රජ වුණා. දැන් ඔන්න දැන් ඉස්සරහට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. දැන් එයා අපේක්ෂකත්වයේ බලාපොරොත්තු වෙනවා. ලැබුණොත් රජ වුණා කියලා නැති වුණොත් කොහොම හරි එනවා කියලා කියනවා. ඒක ලැබුණ නැත්තම් බලු වුණා කියලා හිතනවා. ඒක තමයි සාමාන්‍ය වෙන දේ. කාට හරි කෙනෙක්ට තමන් හිතේ හදාගත්ත ලෝකේ ඒ විදිහටම සිද්ධ වුණාම එයාට දැනෙන මොකද්ද? සතුටක්. හැබැයි එකක් තමයි මේක තියෙන එක අභිරහසක් මේ හිතත් එක්ක කවදාවත් ඒ විදිහටම නම් වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? තමන්ගේ ඇතුළාන්තයේ ලෝකයයි එළියේ තියෙන ලෝකයයි දෙකම එක විදිහට. ඒක හරියට මේ දැන් මේ කැමරාවෙන් ෆොටෝ එකක් ගැහුවානේ. දැන් කැමරා එක ඇතුලේ මේ පින්තූරය තියෙනවා. එතකොට ඒක ඇතුලේ දාඩිය තියෙනවද මේ පින්තූරය ඇතුලේ? ඒක නෑ. ගඳ ගහනවද? එහෙම නෑ. ගඳ ගහ ෆොටෝ එකේ කෙමිකල් වල සුවඳ විතරයි. හැබැයි මෙතෙන්ට අවිල්ලා ඔක මේ අවස්ථාවේ ගහන වෙලාව බැලුවොත් ඊට වඩා වෙනස් ගොඩක් දේවල් තියෙනවා. අන්න මේ මම හිතේ හදන ලෝකේ හරියට ෆොටෝ එකක් වගේ මට පේන්නේ. ඒකේ ගොඩාක් අඩුපාඩුකම් තියෙනවා. හැබැයි මේ බාහිර ලෝකයේ ඇත්ත බලනකොට ඒකේ ඊට වඩා ගොඩාක් සාධක තියෙනවා. ඒ නිසා අපි කවදාවත් හිතේ හදාගන්න ෆොටෝ එකයි බාහිර ලෝකේ මොකක් වෙනවද? සමාන කරන්න බෑ. හැබැයි අපි උපදිච්ච දවස් අපිට තේරෙන දවස් ඉඳලා මැරෙනකම් උත්සාහ කරන්නේ මොකක් කරන්නේ? සමාන කරගන්න. ඒ සමාන කරගන්න ගියහෙල්ලා ඒක සිද්ධ නොවුනහම මොකක්ද එන මානසික ආතතිය නිර්මාණය වෙනවා. ඒක ප්‍රතිඵලයක් තමයි මොකද්ද? යමෙක් මේ ලෝකේ ජීවත් වෙනවා. එයාගේ හිතේ හදාගන්න ලෝකේ එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ එළියේ. මොකද එයා මම මේ කියන යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වෙන්නේ. එයා දන්නවා ඒක කවදාව ඒක මුහුද ලේනෙට්ට මුහුද නැට්ටෙන් ගිහින්න පුළුවන්. හැබැයි ওই දේ කරන එක ලේසි දෙයක් නෙවෙයි. ওই දෙක කරගන්න. ඒ නිසා ඒක යමක් අපිට ඒකේ යථාර්ථය තේරුම් ගත්තාම අපි නිහඬ වෙනවා. මොකක් වෙනවද? නිහඬ වෙනවා. කියන්නේ ඒක උත්සාහ අතහැරලා දානවා. ඒ අතහැරලා දාන මොහොතේ මෙයාට මොකද්ද නැති වෙන්නේ? එයාට ස්ට්‍රෙස් නැති වෙනවා. මොකක්ද නැති වෙනවද? ස්ට්‍රෙස් එක ඉවරයි. හැබැයි කොච්චර කරන්න බැරි දෙයකට කොච්චර උත්සාහ කරත් මොකද්ද සිද්ධ වෙන්නේ? මානසික ආතතිය විතරයි. ඒ නිසා මම කියන්නේ මේ හිතේ හදාගෙන මේක හැමදේම අපිට සමහර දේවල් උත්සාහ කරලා කරගන්න පුළුවන්. හැබැයි හැම දෙයක්ම කරගන්න එක ලේසි දෙයක් නෙවෙයි. දැන් අපි කවදාවත් මුහුද හිඳින්න යන්නේ නැහැ. ඇයි ඒ? මුහුද හින්නේ යන්නේ නැහැ. ඒ මොකද? අපි දන්නවා ඒක අපිට කරන්න බැහැ කියලා. අපි කවදාවත් මේ පොළවේ වැලි ගණන් කරන්න යන්නේ නැහැ. ඇයි ඒ? අපි තේරුම් අරගෙන තියෙන ඒක ඒවත් අපිට කරන්න බැහැ කියලා. ඒ නිසා ඒ වගේ තව දෙයක් තේරුම් ගන්න ඕගොල්ලෝ. හිතේ මවන ලෝකය හිතේ ලෝකමැව්වට කමක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. මොකද්ද? මනෝගහන එක. හැබැයි ඒක එළියෙන් හොයලා ඒ විදිහට නැති වුණා කියලා අනවශ්‍ය දැඩි බලාපොරොත්තු දාගෙන මොකක් කරන්න එපාද? විඳින්න තියෙන ජීවිතේ විඳවන්න එපා. මොන ජීවිතේද? විඳින්න තියෙන ජීවිතේ විඳවන්න. ඒ කියන්නේ හිතේ දේවල් මාගෙන විඳත් කමන්නේ. හැබැයි ඒක එළියෙන් බලාපොරොත්තු වෙන්න ගිහිල්ලා ඒ කියන්නේ හිතේ දේවල් මවල ඒවට දැඩිව බැඳීමක් හදාගත්ත. අපි ඉස්සරහට උගන්වනවා තව හිතේ තියෙන එක එක ස්වභාව ලක්ෂණ ඒව බැඳෙන්නේ කොහොමද කියලා. ඒව හදාගත්තාම කෙනෙක්ට සිද්ධ වෙන්නේ මොකක් වෙන්නද? ඒ කියන්නේ මලානික ජීවිතයක් ගත කරනවා. මොකක් ගත කරන්නද? දැන් සමහර වෙලාවට මේ ඉගැන්වීම ශ්‍රවණය කරන වෙලාවට අපි කියමු මේක 1000ක් ශ්‍රවණය කරා කියලා ප්‍රඥාට ඊට පස්සේ YouTube එකට දැම්ම තව ශ්‍රවණය කරා කියලා. මේක අහන්න එන වෙලාවට ඒක උයන ගමන් අහන්න පුළුවන්. ඊළඟට කෑම කන ගමන් අහන්න පුළුවන්. ඒක මානසික ප්‍රශ්නයක ඉන්න ගමන් අහන්න පුළුවන්. අර බුදුහාමුදුරුවෝ ගාවට ඉස්සර බණ අහන්න එනකොට බුදුහාමුදුරුවෝ කියන වචනයක් තියෙන මනාකොට අහගන්න. මොකක් කළා අහගන්නද? මනාකොට අහගන්න නම් මොකද කරන්න තියෙන ලේසිම දේ?
ඔය ඔළුවේ තියෙනව පැත්තකින් තියන්න. මොකද්ද කියන්නේ? මේ දක්වා මේ ඔළුවට තියෙන දේවල් කෑවට බිව්වට කමන්නේ නැහැ. ඉව්වට කමන්නේ නැහැ. ඔළුවේ තියෙන ටික පැත්තකින් තියන්න. ඒකට කියන let it be කියලා. මොකද්ද? හරිනේ. පැත්තකින් තියන්න. පැත්තකින් තියුවාම හිත ඕනම ජීවිතේ ඕනම අවස්ථාවක මේක මතක තියාගන්න. ඕනම ප්‍රශ්න විසඳ ගන්න බැරි ප්‍රශ්න ආවම එකම වචනය. මොකද්ද? පැත්තකින් තියන්න. පාඩුවේ ඉන්න. එච්චර. අහසේ තරු ගණන් කරන්න බෑනේ. තරු ගණනින් ගණගෙන යන්න බෑනේ නම් මොකද්ද කරන්න තියෙන්නේ? පැත්තකින් තියන්න. පාඩුවේ ඉන්න. තරු වල ලස්සන පේන. ඒ නිසා මිනිස්සුන්ට පැත්තකින් තියන්න බෑ දේවල්. මොකක් නිසාද? මේ හදාගන්න ලෝකේ මේ එළියෙන් හොය යන නිසා. ඒ නිසා මොකක් නැද්ද? ලස්සන දකින්න බෑ. විචිත්‍රත්වය දකින්න බෑ. සුන්දරකම දකින්න බෑ. ඒ නිසා මිනිස්සු මට පේන්නේ ජීවත් වෙන මම මිනිස්සු කියන්නේ ගොඩක් ඇසුරු කරනවා. ඇසුරු කරාම මට පේන්නේ මේ අච්චර ලස්සනට පැත්තකින් තියලා නිදහසේ ඉන්න පුළුවන්කම තියෙදී නන්නවස්ත්‍ර ප්‍රශ්න ඔළුවේ දාගෙන මොකද්ද? අහසේ තරු ගණින්න වේද දන්නේ නැහැ නේ තරු ගැනගෙන ඉන්න. ඉතින් ඉවරයක් කරන්න පුළුවන්ද? ඒ නිසා ඊට වඩා ලේසි පැත්තකින් තියලා නිදහසේ ඉන්න. ඊළඟ කාරණේ තමයි දැන් මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙන මේක ඇතුලේ තමන්ගේ හිත, තමන්ගේ සංඥා, තමන්ගේ වේදනායක ජීවත් වුණාම තමන්ට යථාර්ථය හොයාගන්න පුළුවන්. තා කොටිම කියන විශ්වයේ කෙලවර හොයාගන්න පුළුවන්. ඊළඟට දැන් මේ ඉස්සරහට යනකොට මේ අභ්‍යන්තර ලෝකේ බාහිර ලෝකයේ අතර ගැටණේ තමයි අපි පැහැදිලි කරලා උගන්වන්නේ. ඒක අල්ලගන්නේ කොහොමද කියලා. දැන් මම හිතුවා මේ ගේන එකේ මැකේවි කියලා. දැන් මැකෙනවද නැද්ද? දැන් මැකෙන්නේ නැහැ. දැන් දැක්කනේ මම හිතන එකයි එළිය සිද්ධ වෙන එකයි දෙක. දැන් මට මේකට දැඩි බැඳීමක් තියෙනවා. දැන් මැකෙන්න ඕන. එහෙම වුණොත් මට මොකද්ද වෙන්නේ? මට වෙන්නේ පැත්තකින් තියන්න තමයි. ඊළඟ එක තමයි අපි දැන් දැන් මේක දැන් මේ කාරණාව මම අතිරේක කාරණයක් පැහැදිලි කර ඉගැන්වීමට අමතරව කෙනෙක්ට වෙන ස්වභාවික ලෝකේ ඉපදිච්ච දවස් ඉඳලා තියෙන යුද්ධය තමයි යෝග. මවන ලෝකේ එළිය ලෝකයේ අතර තමයි යුද්ධය තියෙන්නේ. වෙන කාත් එක්කවත් නෙවෙයි. අපි කියන මිනිහත් එක්ක යුද්ධේ, දරුවත් එක්ක යුද්ධේ, ගෑණිත් එක්ක යුද්ධේ. එහෙම යුද්ධයක් නෙවෙයි තියෙන්නේ. මට පේන්නේ කඩාගත්තම තමන්ගේ හිතේ හිතා ගන්න ලෝකේ, බාහිර ලෝකයේ අතර යුද්ධයක් පවතිනවා. ඊළඟ කාරණේ තමයි දැන් මේ හිත ගැන මම මේක දැන් මගෙන් ඉස්සරින් ඉඳලා ඉගෙන ගත්ත අයට නම් මේව සරලව තේරෙනවා. ඒ නිසා මම කවුරුරි අලුතෙන් ගන්නනවා කියලා හිතාගෙන හිත ගැන යම් පැහැදිලි කිරීමක් කළා දෙනවා. එතකොට ඕනම කෙනෙක්ට මුල ඉඳලා මේකට මේ වෙන්න පුළුවන්. එතකොට මේ හිත කියන එක ගත්තාම මේක දැන් ස්වාමීන් වහන්සේලා බණ කියනකොට විවිධ නම් මේකට පාවිච්චි කරනවා පාලි භාෂාවේ. ඒ මොකද්ද හිත කියන එකට අපි කියනවා චිත්තය කියලා. චිත්තේන නීයති ලෝක චිත්ත කියලා කියනවා. ඊළඟ මනෝපුබ්බංගමා ධම්මා කියන මන කියලා වචන භාවිතා වෙනවා. ඊළඟට හද කියලා වචනේ භාවිතා වෙනවා. හද. තව ඊළඟට තජ්ජාමන ඔය වගේ නම් පාලි භාෂාවේ 10ක් ඊටත් වැඩිය තියෙනවා. ඇයි එච්චර මේ භාෂාවක එක දෙයක් තේරුම් කරගන්න එච්චරයි වචන. ඊළඟ ප්‍රධාන වචනේ තමයි විඥානය. මොකද්ද? විඥානය. දැන් මේ වගේ වචනයක් බනට ඇහුනම නිකන් මොකක් වගේද දැනෙන්නේ? ගැඹුරු බණක් කියලා හිතෙන්නේ. විඥානය. මේවා නිකන් මට නම් පේන කණ්ඨජ, දන්තද, තාලුජ වගේ වැඩි විතරයි. මේ වචන විතරයි. මේ වචන වලින් දේශනාවක් ගැඹුරම අනින්න බෑ. එතකොට මේ ওই වගේ වචන ඇයි මේ ඊළඟට ඇයි මේ එක දෙයක් තේරුම් කරගන්න මෙච්චර වචන කොට? දැන් අපි ගත්තොත් මේ හරියට මේ බුදුහාමුදුරුවන්ට බුදු වෙච්ච අලුතම ඒ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගත්ත අලුත හිතුවලු මොකක්ද හිතුනේ කියන්නේ? අනේ මේ ගොන් අම්මන්ඩිලාට මේවා කියා දෙන්න යනවට වඩා හොඳයි පැත්තකට ඉල පාඩුව ඉන්න කියලා. බුදුහාමුදුරුවන්ට එහෙම හිතුවලු. ඇයි ඒ? දන්නව තමන් අවබෝධ කරගත්ත දේ වචන වලින් ප්‍රකාශ කරන්න ලෝකෙට බෑ. තමන් විඳින නිදහස, තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තේ නිර්වාණ ධාතුව, ඒක කවදාවත් වචන වලට පෙරලන්න බෑ. පෙරලන්න ගියාම වෙන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේ වගේ වැඩක්. දැන් පොල් ගෙඩිය මේ පොල් ගහේ හැදෙන ගෙඩියට මොකද්ද කියන්නේ? පොල් ගෙඩිය. දැන් පොල් ගහක් හැදෙන ගෙඩියකට අපි පොල් ගෙඩිය කියලා කියනවා. කියනවා පොල් ගෙඩිය වගේ නේ කොස් ගෙඩියක් වගේ. හරිද? පොල් ගෙඩිය කියලා කියනවා. එතකොට දැන් පොල් ගෙඩිය කියලා කිව්වහම මේකට කරන අසාධාරණයක් තියෙනවා. මේ මොකක්ද අසාධාරණේ?
තව මේකේ තියෙන කුරු මේ ඇටි තියෙනවා. මොකද්ද? අර අපි පොඩි කාලේ මෙහෙම කරලා කරකවන්නේ ඉරටු දෙයක් දාලා. ඒකට කියන මොකද්ද? ඇටි. ഈ ඇටි වල කලින් ඊට පස්සේ ගොබළු තියෙනවා. ඊළඟට කුරුම්බ තියෙනවා. ඊට පස්සේනේ පොල් තියෙන්නේ. ඉතින් පොල් ගෙඩිය කිව්වා මේ අවස්ථා තුනටම කෙලියනේ. ඒ අවස්ථා තුනම අපිට දැනෙන්නේ නැහනේ. ඒක දැක්කම මේ භාෂාවක තියෙන ලොකු දුර්වලතාවයක්. ඒ පොල් ගෙඩිය කිව්වා අපිට ඒක එක අවස්ථාවක් අනිත් අවස්ථා සියල්ලම මගේ හැරෙනවා. මගේ හැරෙනවද? සමහර වෙලාවට චිත්ත කිව්වම හිතේ තියෙන අනිත් ඔක්කොම මගේ හැරලා එක දෙයකට එක අවස්ථාවකට විතරයි යොමු වෙන්නේ. ඒ නිසා එක දෙයකට අවස්ථා ගොඩාක් තියෙනවා. ඒ ගොඩාක් පැහැදිලි කරගන්න අමාරු නිසා මිනිස්සු වචන ගොඩාක් නිර්මාණය කරගෙන තියෙනවා. කොච්චර ගොඩක් නිර්මාණය කරගත්තත් මේ හිත ගැන තියෙන ඊළඟට මේ අපි ගත්තොත් අපිට මේ නොතේරෙන මේ ශරීරය තුළ නොතේරෙන දැනීම් හඳුනා ගැනීම ක්‍රියාත්මක වචන තව අඩුයි. ඒ බුදුහාමුදුරන්ට තේරෙනවා මිනිස්සුන්ට මේ පොල් ගහ ගැන කිව්වොත් කොහොම හරි කියලා දෙන්න පුළුවන් පෙන්න හරි. කොස් ගහ ගැන කිව්වොත් කියලා දෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු ලෝකේ අඩුම සම්මුතිය නිර්මාණය කරගෙන තියෙන්නේ මේ ඇතුළේ මේ ක්‍රියාත්මක වෙන විදිය තේරුම් ගන්න. ඒ දැනට ගොඩක් නිර්මාණය කළා ඒවමදි. ඒ උන්වහන්සේ තේරෙනවා මේක කියා දෙන්න යන එක කවුරුවත් තේරුම් ගන්න ගන්න ලේසියකට මේ භාෂාවේ තියෙන දුර්වලතාවයක් නිසා. ඊට වඩා හොඳයි මොකක් කරන එකද? මානිහට වෙන එක කියලා. ඊට පස්සේ පොතේ තියෙනවා මෙහෙම. මොකද පොතේ මෙහෙම තියෙනවා කියන්නේ. පොතේ තියන්නේ මෙහෙමයි. පොතේ කියනවා සහම්පති කියන බ්‍රහ්මයේ කෝක දැක්කලු. කවුද? බුදුහාමුදුරන්ට මේ දැන් මිනිස්සුන්ට දුකෙන් නිදහස් කරගන්න බණ කියන එහෙම නැහැ කියලා. එතකොට එයා දැක්කලා ඇවිල්ලා බුදුහාමුදුර ගැන ළඟ පහළ වෙලා කිව්වලු අනේ එහෙම කරන්න එපා. නිදුකානන් වහන්සේ. ඔබ වහන්සේ කන්දක් මුදුනට නැගලා ඉන්නේ පල්ලෙහා වැඩ සිස්ටම් එක ඔක්කොම පේනවා. ඔබ වහන්සේ දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරාලු. එතකොට අපිට ප්‍රශ්නයක් එනෝනේ සහම්පතියට බුදුහාමුදුරන්ගේ හිත පේනවයි කියලා. ඒ නිසා මම මේ ගැන්වීම ක්‍රමෙදි මිනිස්සු අවුල් කරන තැනකට ගෙනියන්නේ නැහැ ඉතින්. ඕනක් කෙනෙක්ට හිතා බලන්න පුළුවන්. බුදු කෙනෙක්ට කියන කෙනෙක්ට බුදු වුණාම හිතක් හොයන්න බෑ. එතකොට එයාට කොහොමද ඒක පේනුනේ? එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් නමුත් එහෙම තමයි පොතේ ලියලා තියෙන්නේ. කොහොමද ඉල්ලීම කරාට පස්සේ බුදුහාමුදුරුවෝ හිතුවලු මොකද්ද? මම ලෝක සත්‍යයට ධර්මයේ දේශනා කරනවායි කියලා. ඉතින් ඒක කරන්න ගියාම වෙච්ච අවුල දන්නවද? වෙච්ච අවුල තමයි පරිනිර්වාණයට යනකොට වතුරවත් නොලබා පරිනිර්වාණයට යෑම. ඒ කියන්නේ උන්වහන්සේ උත්සාහ කරා ඉතුරු අවුරුදු 45ේම Tamanට දැනිච්ච දේ දෙන්න බෑ. ඒව වචන වලින් පැහැදිලි කරලා දීලා, නිහඬ බවෙන් පැහැදිලි කරලා දීලා, ක්‍රියාවෙන් ඒ කියන්නේ යම් සිද්ධි වලින් පැහැදිලි උපමා වලින් පැහැදිලි කරලා දීලා දැන් අර රෙදි කෑල්ලක් වගේ දීලා කෙනෙක්ට පැහැදිලි කරලා දෙනවා. මලක් පෙන්නලා තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේ විවිධ පැහැදිලි කිරීම් කරලා දීලා කෙනෙක්ට මේ මනස මේ යථාර්ථය අවබෝධ කරගන්න උන්වහන්සේ මුළු ජීවිත කාලෙම උත්සාහ කරලා තියෙනවා. ඒකේ තියෙන ලිඛිත තොරතුරු වාචිකව ඇවිල්ලා ලියපුවා අදටත් ගොඩක් අය ප්‍රයෝජනෙට ගන්නවා. ඒව හරියටම කියන්න බෑ මේ බුදුහාමුදුරුවෝ කිව්වේවද ඊට කලින් තිබිච්ච ඒවද තව මිනිසුන්ට එකතු කරපු ඒවද කියලා අපිට තාමත් මේ ප්‍රශ්නාර්ථය ඉතුරු කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි. එතකොට ඒකට හේතුව තමයි මෙන්න මේ පොල් ගහට පොල් ගෙඩියට වෙච්ච සිද්ධිය. පොල් ගෙඩිය කියලා කිව්වම මෙහෙම දෙයක් වෙනවා. එතකොට දැන් මට අවශ්‍ය වෙනවා යම් දෙයක් ගැන පැහැදිලි කරලා දෙන්න. තේරුම් කරවන්න. මම ඒකට කියනවා අන්තීන කෙනා. අර අන්තීන සතා. එතන ඔහෙට කවුද මතක් වෙන්නේ? අන්තීන සතෙක් කිව්වම කවුද මතක් වෙන්නේ? ගොනෙක්. ඔහෙට කවුද මතක් වෙන්නේ? මුවා. ඔයාට? ගෝණ. පුතාට? මිනිහා? මිනිහා. ඉතින් එතකොට මම එහෙම කිව්වොත් මම මීහරකෙක් වෙනෝනේ. ඔයාලට තේරෙන්නේ? ඒකත් මේ භාෂාවේ තියෙන දුර්වලතාවය. දැන් අන්තින සතා කිව්වහම මගේ හිතේ තියන් මම එකක් කියන්නේ. ඒතර බලන්න මෙයා මුවා කියනවා, මෙයා ගෝණ කියනවා, මෙයා මීහරක කියනවා. ඒතර කියපු එක මොකද්ද වෙන්නේ? ඔන්න ඕක බුදුහාමුදුරන්ට උනා. මිනිස්සු කියන්න ගත්ත බුදුහාමුදුර ගෝණෙක් කියලා. ඒ කියන්නේ මේක තේරුම් ගන්න බැරුව එතකොට බුදුහාමුදුර මොකද කිව්වේ? "ඕ මමත් ගොනෙක් තමයි. ගෝතමෝ සක්්‍ය පුංගව." ඔය බුදුහාමුදුර "ඕ මමත් එහෙම මේක සාක්වලදී ලොකුම ගොනා මම තමයි." ඇත්තටම කෙනෙක් යථාර්ථයේ වචන වලින් පැහැදිලි කරන්න ගියොත් ඌ තරම් ගොනෙක් තවත් නැහැ. ඒත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා උන්වහන්සේට තව වචනයක් තියෙනවා. කරන්න අමාරු වුණත් යමක් කරනවා අනිත් මිනිස්සු වෙන එකට මහා කාරුණික කියලා. මොකද්ද? මහා කාරුණිකෝනාතෝ හිතාය සබ්බ පානිනා. ඊළඟ කාරණේ තමයි මේ සති 50ම
මම මේක ඉගැන්නුවා. කවුරු හරි මේ වචන අල්ලගත්තොත් මොකද වචන වල අල්ලගත්තාම මේ අවස්ථාව එක තැනක් විතරක් අහුවෙලා අනිත් ඔක්කොම මගේ හැරෙන්න පුළුවන්. එක සිද්ධියක් විතරයි දැනෙන්නේ හඳුනගන්න. නිසා කෙනෙක් මේක මේ වචන පාඩම් කරන්න ඕනේ නැහැ. බොහොම නිදහසේ මේ ගැන්වීම ක්‍රමය අහගෙන හිටියොත් එයාට මොකක්ද තියෙන්නේ? යම් නිදහසක් මම ලබා ගත්තා නම් ඒ නිදහස එයාට භුක්ති විඳින්න පුළුවන්. ඒ ඔක්කොම වචන අතුරුදහන් වෙලා. මොකද්ද කරන්න තියෙන්නේ? නිදහසේ අහගෙන. ඒතර මම මොකක්ද අරමුණු කරේ ඇත්තටම? දැන් අන්තිම සතා කියලා. මොකද්ද? මුවේද්ද ගෝනෙද්ද මීහරකෙද්ද? ඒක ඕගොල්ලෝ හිතලා බලන්න මම දන්නේ නැහැ. මම මේක ඇත්තටම කිසිම සතෙක් අරමුණු කරේ නැහැ. මට ඕනුනේ ඕගොල්ලෝ මොනවද තේරුම් ගන්න කියන්නේ. තේරෙන්නේ? අනේ ඒක තේරුම් ගන්න එකත් මේ භාෂාවක තියෙන දුර. මේකමයි මම මුලින්ම පැහැදිලි කරලා දෙන්නේ. නැත්තම් මේක උගන්වනකොට ප්‍රශ්න ගොඩාක් මිනිස්සු ඇති කරගන්න පුළුවන්. ඒතකොට මගෙන් අහුවම මම උත්තර දෙන්නේ නැහැ ඒවට. ප්‍රශ්න අහගෙන. ඇයි ඒ? මම මුලින්ම කියන්නේ මගේ අවුලක් නෙවෙයි මොකේ අවුලක්ද? භාෂාවේ අවුලක්. තේරුණාද? ඒ නිසා හොඳට නිදහසේ අහගෙන හිටියොත් ඒ නිසා බුදුහාමුදුරුවෝ විටින් විට කියපු වචනයක් තියෙනවා. විටින් විට ගොඩක් අවස්ථාවලදී ප්‍රඥාවන්ත මිනිසුන්ට මේ ධර්මයේ මෝඩයොන්ට නෙවෙයි. මෝඩයෝ කියන්නේ කවුද? වචන අල්ලගත්තාම බලන්න දැන් තියෙනවනේ අපි Facebook එකට ගියාම ජෝක් තියෙනවා. ජෝක්ස් තියෙන එකේ කණ්ඩායම් දෙන්න තුන් දෙනා ජෝක් කරනවා. ඔය ජෝක් කරනකොට මොකද්ද ඔය හැල්ලුවට ලක් කරන්නේ? භාෂාවේ තියෙන අඩුව. මොන අඩුවද? භාෂාවේ තියෙන තේරුම් ගැනීමේ අඩුව. අපි පුංචි කාලේ වෙසක් එකට යනවනේ මේ කූඩු බලන්න, තොරම් බලන්න, ට්‍රැක්ටර් වල නැගලා, ලෑම් මාස්ටර් වල නැගලා යනවා. ඒ යනකොට අපේ මේ ඉස්සරහ ගෙදර මාමා කියන මෙහෙම. ඉස්සර ඒගොල්ලෝ පොඩි කාලෙත් එහෙම ගියාලු හැම වෙසක් එකට. දැන් නෑ යනවා මං හිතන්නේ. දැන් යන්නේ තියෙන්නේ. ලෑම් මාස්ටර් ට්‍රැක්ටර් වල නෙමෙයි කොළඹ. හැබැයි තාමත් අනුරාධපුරයේ පොළොන්නරු පැත්තට ගියොත් එහෙම තමයි යන්නේ. ගම්වලට ගියාම. ඒ ගියාම කියන්නේ මාමා කියනවා ඉස්සර තිවරලු මේ කාමරයක් ඇතුලේ ගෝණි එළුවා කියලා. මිනිස්සු පොලිමේ යනවලු බලන්න. අපි එහෙම අකරතැබ්බයකට මුල්ලා දෙන. ඉතින් ගිහිල්ලා ටිකට් එකක් අරගෙන ගිහිල්ලා බලලා ඒක ගිහිල්ලා අනිත් පැත්තෙන් එනවලු. ගිහිල්ලා අනිත් පැත්තෙන් එනවලු. එනකොට කට වහගෙන මිලුවායි යනවලු. ගෝණි එළුවා බලන්න යනවලු. ඔය ගිහිල්ලාද? ඉතින් ගෝණි එළුවයි කියලා බලන්නගෙන යනවා අන්තිම මොකක්ද තියෙන්නේ? අර මිරිස් ගේන ගෝණියක් වතුර දාලා එවලා තියනවලු පොළවේ. ඉතින් ඒ වගේ මිනිස්සුන් මේ අන්න ඒ වගේ තමයි දැන් ජෝක් කියන්නේත් ඕකනේ. වචනයක් මොනවා හරි මේ අඩුවක් හොයාගන්න කරාම අන්තිමට අපිට ඒකේ අඩුව පේනවා. ඒක තමයි. ඉතින් මේ මොනවා කොච්චර ජෝක් හදන්න පුළුවන්ද? එක වචනයකට ගාන හදන්න පුළුවන්. හරියට හැදුවා. ඕන තරම් හදන්න. මොකද මේ වචන වල අඩු තියෙනවා. මොනවද තියෙනවද? අදහසක් හරියට ප්‍රකාශ කරගන්න බෑ. ඒක නිසා අතරමං කරවන්න පුළුවන්. ඒ නිසා කොච්චර ප්‍රඥාවන්ත වෙන්න ඕනද? පැහැදිලි කරන යමක් හරියටම තේරුම් ගන්න. ඒ නිසා සමහර මිනිස්සු අතර ගැටණක් ඇති වෙනවා. මේ වචනයක් කියනවා ඊට පස්සේ අර තේරෙන් ගන්න නැහැ. එතකොට කියනවා මේ මොන රෙද්දක්ද කොච්චර තේරුම් කරත් තේරුම් ගන්න නැහැ කියලා. දැන් කසාද බැන්දට පස්සේ ඇති වෙන පළවෙනි එක තමයි කාලයක් ඇද්දි මොකද්ද? මිනිහා නිහඬ වෙනවා සදා කාලෙට. ඇයි අර කියනවා කිසි දෙයක් තේරුම් ගන්න බැරිවට වඩා හොඳ පාඩුවේ නිහඬ වෙන එක. ඊට පස්සේ දැන් මම ඕස්ට්‍රේලියාවට ගියාම මම අඳුරන කට්ටේ ගෑනු කෙනා මිනිස්සු ඇවිල්ලා මට වැඳලා ගෑනු කෙනා බණත් අහනවා කියලා ඔන්න එයාගේ කියන්නේ චෝදනා පත්‍රය ඉදිරිපත් කරා. මිනිස්සයා කතා කරන්නේ නැල්ලු. මට කියනවා මෙයාට කතා කරන්න කියන්නලු. මගෙන් කරන්නේ නිවන් දකින්න කියන්නේ නෙවෙයි එයාට මිනිස්සෙට කතා කරන්න කියලාලු එයාත් එක්ක. ඉතින් සමහර වෙලාවට එයාම තරහ වෙනවලු මිනිස්සයාත් එක්ක. මෙයා හිතනලු මිනිස්සයාත් තරහයි කියලා. ඒ සතියකින් විතර බලනකොට එයාට එහෙම මුකුත් වෙලා නැල්ලු. එහෙම වෙනවද? වෙලා තියෙනවද? ඒ නිසා මේ තේරුම් ගන්න ප්‍රශ්න වෙනවා. සමහර වචන ගණනාවක් කොච්චර ගෑනුවා ඒක තේරුම් ගන්න. ඊට වඩා හොඳ මොකක් කෙන එකද? දැන් මම අද කාලේ බණ අහන කොටත් ඒ වගේ තමයි මට හිතෙන්නේ. සමහර ගොඩාක් ඔය උදේටත් අහනවා රැටත් අහනවා channel නම් 100ක් විතර තියෙනවා. ඊට වඩා හොඳයි නිහඬ වෙන එක. සමහර වෙලාවට. ඉතින් ඒ නිසා මම කියන්නේ උනාට මම මේ උගන්වන එක පොඩ්ඩක් අහන්න නැත්නම් අපරාධිනේ උගන්වන්නේ නේ. හරි. දැන් ඊළඟට මම පෙන්නනවා හිත. කොච්චර නම් තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ හිත ගත්තාම මේ හිත ගැන අපි හැමතිස්සෙම ප්‍රකාශ වෙන්නේ නැහැ.
එයා වහලා වෙන එකක් තමයි ප්‍රකාශ වෙන්නේ. ඒ ප්‍රකාශන ස්වභාවය නිසා හිත අඳුරගන්න මිනිසුන්ට අමාරුයි. දැන් අපි මේ මල මොකද කියන්නේ මල දකින්නවා. මල පයින්ව නෙමෙයි මොකද්ද? මල දකින්නවා. ශබ්දය වචන ඇහෙනවා. එතකොට මොකක් හරි මෙහෙම ඇල්ලුවාම දැනෙනවා. සුවඳ දැනෙනවා. නේ? එතකොට අපිට ඒ කියන්නේ එතකොට ඒක කිසිම තැනක හිත හයිලයිට් වෙන්නේ නැහැ නේ. මොකක්ද හයිලයිට් වෙන්නේ? ඇහැ හයිලයිට් වෙන්නේ. පේනවා. කන හයිලයිට් වෙන්නේ ඇහෙනවා. අල්ලනකොට ලයිට් වෙන්නේ අල්ලන තැන ටච් ඒක ශරීරය. එතකොට සුවඳ දැනෙනවා කියවම අපිට දැනෙන්නේ මොකද්ද? හිතද නහයද? දැන් බලන්නකෝ. දැන් මරණයක් වුණාට පස්සේ පළමිනියකට ඔය ඇහක් තියෙනවා. කනක් තියෙනවා. නාසයක් තියෙනවා. මේ ශරීරයක් තියෙනවා. නමුත් පේනවා කියනවද මලමිනියකට? අර ගිහිල්ලා හොලෝ අඬනවා. මුකුත් වෙනවද? රහත් වෙලා වගේ කෙලින්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා මේ එතකොට මේ හිත තේරුම් ගන්න ඊළඟ හිතත් එක්ක අපිට ජීවත් වෙන ඊළඟ අවස්ථාව තමයි අපි ගොඩාක් කතා කිරීමේදී ප්‍රකාශනය කිරීමේදී මොකද්ද? හිත මොකද්ද? වහලා ගහන්නේ. හිතට වහලා ගහන්නේ. ඒ කියන්නේ හිත හයිලයිට් කරනවා. නමුත් ඇත්තටම පේනවා කියන එකේ සංසිද්ධිය හරියට නිරීක්ෂණය කරොත් ඒකටත් බලපාන්නේ කවුද? හිත. මේ හිත නිරුද්ධ වෙලා ගියාට පස්සේ මේ ශරීරය හට ගියන්නේ නැතුව අයිත් මේ ශරීරයත් එක්ක කිසිම ගනුදෙනුවක් මිනිස්සුන්ට නැහැ. කාටවත් වැඩක් නැහැ. නිසා අපිට ඇහැට පේනවා නෙවෙයි ඇත්තටම. හිත ඒ ක්‍රියාවලියට ප්‍රධානව දායක වෙනවා. ප්‍රධානව දායක වෙන කෙනා පැත්තකට දාලා අපි එතෙන්දී අර භාෂාවේ හා මේ ඇහැ කියන කෙනාව පෙන්වන්න ඕන නිසා මොකක් කරනවද? මේ යාදාන. ඒක හරියට මේ වගේ ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ ප්‍රධානියෙක් ඉන්නවා. එයා තමයි ඒක ආරම්භ කරලා තියෙන්නේ. එයා තමයි ඒකේ අයිතිකාරයා. එයා තමයි අනිත් අයට පඩිනඩි ඔක්කොම ගෙවන්නේ. හැබැයි කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා ආයතන සිකියුරිටි එක කතා බහ කරලා ගිහිල්ලා ඒ මිනිස්සයා හැමදාම සිකියුරිටි මතක තියාගෙන ඉන්නවා. වැඩක් තියෙනවද? වැඩක් නැහැ. නැත්තම් මැනේජර් එක කතා කරලා ගිහිල්ලා එයා හිතාගෙන මෙයා තමයි අයිතිකාරය කියලා. ඇත්තද ඒක? නෑ. නැත්තම් පියන් එක කතා කරලා ගිහිල්ලා එයා හිතනවා මේකේ අයිතිකාරය පියන්ද. සමහර මිනිස්සු එහෙම තමයි. පොලිසියේ කවුරු හරි පල්ලෙහාම එක්ක අඳුරගත්තා පොලිස්පති අඳුරනවා කියලා හිතන්නේ. PC කට් එක අඳුරගත්තා කියමු. ඒ වැඩනේ ඒ වගේ තමයි මේ මිනිස්සුන්ගේ ජීවිත මේ හිත හැමතැනටම ඉදිරිපත් වෙනවා අපේ ජීවිතේ හැම මොහොතක් නෑරම. නමුත් අපි වෙන ඒවා තමයි මොකක් කරගන්නේ ප්‍රධාන තැන දීගෙන තියෙන්නේ. හිතට ප්‍රධානකම දීලා නැහැ. හිතට ප්‍රධානකම දෙන්න ගියොතින් මොකද්ද වෙන්නේ? ජීවිතේ සතුට වැඩි වෙනවා. හිතේ වැඩ කෑල්ල අල්ල ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අපිට යෝජනා කරන්නෙම මොකක් කරන්නද? හිතට ප්‍රධාන තැන දෙන්න. හිතත් එක්ක ජීවත් වෙන්න. හිතත් එක්ක සිහිය පවත්වන්න. වෙන දේවල් එක කොච්චර ඇග්‍රීමන්ට් ගැහුවත් ඇති වැඩක් නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ අපිට කරන යෝජනාව. අපි ඇහත් එක්ක ඇග්‍රීමන්ට් ගැහුවට කනත් එක්ක වැඩක් නැහැ. අපිට හිත අඳුර ගන්න බැරි වුණොත් අපි ජීවිතේම මොකද බොරුවකට අහු වෙලා බොරුව ඇත්ත හොයාගන්න බැරුව අතරමං වෙලා යනවා විතරයි. ඒ නිසා අපිට මේ හිත කියන එක තේරුම් ගන්න බැරි එක අවස්ථාවක් ඔන්න ඔය අවස්ථාව. ධර්මය නොදන්න හැම කෙනෙක්ම හිත ගැන දැන් මම අපිත් එක්ක දැන් සමහර වෙලාවට දැන් මම ඇමරිකාවේ ගිය වෙලාවෙක කෙනෙක් කතා වුණා මේ දැන් ඔයගොල්ලෝ Facebook පාවිච්චි කරනවනේ. ඒ Facebook පාවිච්චි කරාම ඒගොල්ලෝගේ මේ database එකක් තියෙනවා ලොකු. දැන් ඔයගොල්ලෝගේ හැම තොරතුරුම data තියෙනවනේ. ඒවා ලොකු තැන් හදලා ඇමරිකාවේ තැන් තුන මේ data එකතු කරලා තියෙන කලෙක්ට් කරලා. එක තැනක් විනාශ වුණොත් අනිතරි ටක් ගාලා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒවා තාම ලස්සන නිර්මාණ විශ්මිත නිර්මාණ මනුස්සයෙක්ට හිතා ගන්න වෙච්චර විශාලයි ඔය. දැන් අපි පාවිච්චි කරන එක 132 GB 200 GB 256 GB ඔහොමනේ යන්නේ. නමුත් ඒගොල්ලෝ ඒවයි තියෙන මැෂින් එක ගාන හිතා ගන්නවා. ඒක මැෂින් එක මෙතන ඉඳලා එච්චර විතර මේක බිල්ඩින් එකටත් වඩා උසට හදලා තියෙන කෑලි සෙට් කරලා. ඒ වගේ තැන් තුනක තියෙනවා කියලා තියෙනවා. එක තැනකට ගියා. ඒතර ඒගොල්ලෝ ඒක ගැන මට පුදුමේ උගන්වනවා. ඉතින් මට කො පුදුම වෙන්න දෙයක්ද? ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඒ හැම කෙනෙක්ම මේ කතාවේදී මගේ හරුණ එක පුදුම වෙන්න ඕන කවුද? කා ගැනද? පුදුම වෙන්න ඕනේ මනුස්ස හිත ගැන. ඇයි ඒ ඔක්කොම සිතින් ඉස්සෙල්ලා හිත කාගේ හරි හිතක ඇති වෙන්නේ නිර්මාණය. දැන් මම මේ විදියට මේ දැන් Facebook එකේ නිර්මාතෘ කවුද? කවුද යාගේ නම? මාක් සකර්බර්ග්. දැන් එයාගේ හිතේ ඉස්සෙල්ලා මේ නිර්මාණය ඇති වුණේ. එතකොට සකර්බර්ග්ගේ බොඩි එකද වැඩකාරය මයින්ඩ් එකද? අයිත් බලන්න එතකොට හිතක්නේ ප්‍රධාන. ඒ මාක් සකර්බර්ග් කියන්නේ යාට දාපු නමනේ. නම අයින් කරාම මොකක්ද ඉතුරු වෙන්නේ? නමයිත් දෙමව්පියන්ටනේ. මොකක්ද ඉතුරු වෙන්නේ? අයිත් හිත. හිතක් තියෙනවා ශරීරයක් තියෙනවා.
ඒ හිතට යාට අලුත් අදහසක් ආවා. අලුත් නිර්මාණයක් මැවීමක් කරා. එයා ඒක භෞතිකව යම් ප්‍රමාණයකට සකස් කරගත්තා. ඊට වඩා ගොඩක් දේවල් හිතෙන්නේ නැති වෙයි කියන්නේ. ඊට පස්සේ ඒකට එයා තව ආයෙ එකතු කරගත්තේ. එතකොට මේ ගොල්ලොත් හිත ඒකට මොකක් කරාද? ඒක මෙහෙම කරමු මෙහෙම ලංකාවේ කෙනෙකුත් සම්බන්ධ වුණා කියන්නේ. කර ඩිවලොප් කරා. දැන් ඩිවලොප් කරලා ඉවරලා අර ගොඩනැගිල්ල ගැන පුදුම වෙනවා. මොකක් හයිලයිට් වෙන්නේ නැද්ද? හිත හයිලයිට් වෙන්නේ. ඒ නිසා අයිත් හිත ගැන හොයන එක මග ඇරෙනවා. අයිත් දැන් අපි කතා කරන්නේ මොකක් ගැනද? ඒ නිර්මාණය ගැන කතා කරනවා. හැමදාම හේතුව අමතක වෙනවා ප්‍රතිඵලය ගැන කතා කරනවා. අන්න ඒ නිසාත් මිනිස්සුන්ට මේ මනස අවබෝධ කරගන්න අමාරුයි. දැන් එතකොට බුදුහාමුදුරුවෝ එතෙන්දී වැඩකාරයෙක් වෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම නෙවෙයි. ඕක මෙහෙම කරමු ගන්න දෙනවා. ප්‍රතිඵල ඕන තරම් තියෙනවනේ හිතින් කරපු එක ඕන තරම් තියෙනවා. අපි දැන් හිතත් එක්ක යන. කාත් එක්ක යන්ද? ඒකට තමයි චිත්තානුපස්සනාව කියලා. හිත ගැන සිහියෙන් ඉන්න. ඒතර හිත ගැන ජීවිතේ ගොඩාක් ගවේෂණය කරපු කෙනෙක් තමයි දන්නේ හිත කොච්චර වැඩකාරයක්ද කියලා. එතකොට මේ ලෝකේ අඩුම ගවේෂණයක් සිද්ධ කරලා තියෙන කා ගැනද? මිනිස්සු තමන්ගේ අඩුම ගවේෂණයක් අඩුම කාලයක් දීලා තියෙන මෙයාව තේරුම් ගන්න. අපි දැන් ජීවත් වුණත් උදේට පාන් ගේන්න යනවා. උදේට දත් මදිනවා. රස්සාවට යනවා. ගෙදර වැඩ කරනවා. පොත්පත්වල ලියනවා. ෆෝන් එක ඔබනවා. ගේම් ගහනවා. සෙල්ලම් කරනවා. අන්තිමට අපිට කවුද තේරුම් ගන්න හවස නිදා ගන්නකොට අමතක වෙලා තියෙන්නේ. අපි නිකම්මට අඩුම කාලෙ දීලා තියෙන කාටද? ඒක කල්පනා කරලා අඩුම කාලෙ දීලා තියෙන වැඩකාරයට. ඒ නිසා මේ හිතේ තවත් ලස්සන එකක් තමයි මේ හිත දෙපැත්තකට යනවා. ලෝකේ ශක්තිමත්ම හිත. හිත ශක්තිමත් නම් මේ ලෝකේ නැතුණත් එයාට ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකෙට මොන වුණත් ශක්තිමත් හිත ශක්තිමත් මිනිස්සෙට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ ලෝකේ ඥානවන්ත මිනිස්සු හිත ශක්තිමත් කරගන්න. ඒ වගේම මේ හිත දුර්වල වුණාම ඊළඟ හිත දුර්වල වෙනවනේ. මේ ලෝකේ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. මොකද කිව්වේ? හිත ශක්තිමත් වුණාම මේ ලෝකෙට මොන වුණා සුනාමිය ආවද උල්කාපාත කඩා වැටුණද ප්ලේන් කඩා වැටුණද අදාළම නැහැ. හරිද? හිත දුර්වල වුණාම කොච්චර ලස්සනට මල් පිපුණත් කොච්චර වලාකුළු ගියත් විහංගුම් කොච්චර ගී ගැව්වත් කෑම කොච්චර ලස්සනට තිබුණත් කොච්චර ලස්සන ඉන්දියන් තායි චයිනීස් ජපනීස් ඔක්කොම තිබුණත් දැන් හිත කඩා ගන්න මොකෝ වෙන්නේ? මොකද්ද වෙන්නේ? ගමේ භාෂාවෙන් කියනවා නම් බඩු බනිස්. මිනිස්සු ජීවිතෙන් පලා යනවා. දැන් බලන්න සියදිවි හානි කරගන්න මිනිස්සු ගත්තාම ඒගොල්ලෝගේ මොකක්ද කඩා වැටලා තියෙන්නේ නැවත ගොඩ ගන්න බැරි විදියට. ගොඩ ගන්න පුළුවන් මං වගේ කෙනෙක්ට. එයාට ගොඩ ගන්න බෑ කොහොමද? උංගද කඩන් වැටලා තියෙන්නේ. හිත කඩන් වැටලා. බලන්න මේ ලෝකෙ කොච්චර මල් වතු වල මල් පිපෙනවද? කොච්චර ලස්සන දියැලි ගලනවද? කඩන් හැලනවද? කොච්චර ගංගා ගලාගෙන යනවද? කොච්චර ලස්සන මුහුද රැලි උඩ පහළ යනවද? රැලි වෙරළට එනවද? මේ කොච්චර ලස්සන ක්‍රියාදාමයන් මේ ලෝකයේ තුල සිද්ධ වෙනවද? මේ හඳ පායනවා, හඳ බැස යනවා, නේ? පොය උදා වෙනවා. ඉතින් මනුස්සයට කිසි වැඩක් තියනවද? කිසි වැඩක් තියනවද? ඒක කල්පනා කරලා බලන්න. කිසිම වැඩක් නැහැ. ඒ නිසා ලෝකේ මේ හිත කියන එක දුර්වල කරගෙන ඕනට වඩා කඩාගෙන වට්ටව ගත්තොත් එයාගේ ජීවිතේ වැඩක් නැහැ කියලා අයි කියන්න ඕනේ එයාටම තේරෙනවා. ඒ නිසා මිනිස්සුන්ට මම යෝජනා කරන්නේ දැන් ඇයි ඒක එතකොට ඇයි ඒ ඔබ වහන්සේ කියන එක කොහොමද ඇයි මේ මිනිස්සු හිතත් එක්ක ජීවත් වෙන්නේ නැත්තේ? ලෝකේ වැදගත්ම දේ තමන්ගේ සිත නම් ඇයි මිනිස්සු ඒකත් එක්ක ජීවත් වෙන්න කම්මැලි? ඇයි ඒක ජීවත් වෙන්නේ නැත්තේ? ඇයි කියලා හිතෙන්නේ? ඇයි? ඔයාලා දන්නවද? ඔගොල්ලෝ මේක ඉගෙන ගත්තට මේ ලෝකේ අඩුවෙන්ම මිනිස්සුන්ට මේක හිත ගැන කියා දෙන්න ගොඩක් අයට බෑ. මේ ලෝකේ අඩුම මිනිස්සු ප්‍රමාණයක් ඉන්නේ හිත ගැන. දැන් ලෝකේ ඕනම විෂයක් දන්න අය අඩුයිනේ. ඕනම විෂයක පරතරයට ගියපු අය අඩුයි. අපි ගත්තොත් ඉංජිනේරු තාක්ෂණයක ලේක ඉහළටම ඉන්න මිනිස්සු අඩුයි. ආර්ථික විශේෂඥයෝ අඩුයි. ඒ වගේම මේ ලෝකෙ ඊටත් වඩා ගොඩාක් අඩුයි කවුද? හිත ගැන දන්න අය. දැනගත්ත අය හිටියත් කියා දෙන්න බෑ පැහැදිලි කරලා වැඩේ අනාගන්න කියා දෙන්න ඇවුන්ට තේරෙන්නේ නැහැ. මොකද භාෂාව ප්‍රශ්නයක් තියෙනවා. මොකේ ප්‍රශ්නයක් තියෙනවද? භාෂාව කරකවන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක මිනිස්සෙක්ට තමන්ගේ ජීවිත කාලේ පොඩි කාලේදී හරි තරුණ කාලේදී හරි මැදි වයසේදී හරි මහලු කාලේදී හරි මොකක් ගැන තේරුම් ගන්න ලැබෙනවා නන්ද? අල්ලපු ගෙදර එකාගේ හිතද? දැන් මෙයාට මතක් වුණේ ගෝනේ, මෙයාට මතක් වුණේ මීහරකේ.
එතකොට එක එක්කෙනාගේ හිත එක එක විදියයිනේ. තමන්ගේ හිත අරයාගේ හිතේ මීහරක තේරුම් ගන්න යන්න ඕනේ නැහැ. තමන්ගේ ගෝණ පහළ වෙන හිත තේරුම් ගන්න ලැබෙන එක හරිම දුර්ලභ භාග්‍යයක්. ඒකට අනිවාර්යයෙන්ම මේ ලෝකේ ගොඩාක් මිනිසුන්ට ඒක තනියෙන් කරගන්න එක ලේසි දෙයක් නෙවෙයි. බුදු කෙනෙක්ට හැර අනිත් හැම කෙනෙක්ටම හිත ගැන හොඳට දන්න කෙනෙක්ගේ මොකක්ද ආශ්‍රයක් තියෙන්න ඕන. ඒක එයාට තේරෙන විදිහට ඉගැන්වීමක් තියෙන්න ඕන. ඒ දේවල් නැතුව කවදාවත් තේරුම් ගන්න බෑ මැරෙනකන්. එහෙම හිත තේරුම් ගන්න නැතුව මරණය කරා යන කෙනාට ලැබෙන මරණය මොකද්ද? ඒක සුන්දර මරණයක් නෙවෙයි. සුන්දර මරණයක් නෙවෙයි. මොකද්ද එහෙනම්? සුන්දර කැලලට ඉස්සරහට යන්න වැටෙන. එතකොට ඔක්කොම වැඩේ ඉවරයි. තේරුණා? හිත නොතේරුම් අරගෙන හිතෙන් වැඩ අරගෙන යනකොට හිත කෙලින්ම දුර්වල පැත්තට වැටෙන්නේ. ඊට පස්සේ මම දැකලා තියෙනවා මේ ලංකාවේ නීතිපති වෙලා හිටිය අය කාලයක් ඒ අවුරුදු 5ක් තමන්ගේ අසුචි තමන්ම ඇඟේ ගාගත්තා. ලංකාවේ නීතිපති එනවා කොච්චර හොඳ ඉගෙනීමක් තියෙනවද? ඉතින් ගිහිල්ලා අන්තිමට නීතිපති වෙලා ඒ සේරම කරලා අවසාන කාලේ මම දැක්කා යා අවුරුදු 5ක් එක දවසක් නෙමෙයි. තමන්ගේ මල පහ තමන්ම ගාගත්තා. ඊට පස්සේ යාගේ වයිෆ් එයා මොකද කරේ තියෙනවා දැන් අර සාමාන්‍ය ස්පිරිතාල වලට එක්කයි යන්න බෑනේ ලොකු තත්ත්වෙකුත් හදාගෙන තියෙන රත්තරන් බඩු විකුණලා දීපල විකුණලා අර හොඳ හොස්පිටල් වල තියලා ඒ භෞතිකවත් දුර්වල වුණා. අවසානයේ මැරිලා ගියා. බල්ලෙක් වගේ. තේරෙන්නේ? ඉතින් නම කියන්න හොඳ නැහැ නේ ඒක හරි නෑනේ. නමුත් එහෙම සිදුවීමක් වුණා මීට අවුරුදු කිහිපයකට කලින්. ඒතර ඒ වගේ අවස්ථා මම දැකලා තියෙනවා. ඒතර මම ලන කොච්චර ලොකු ඉගෙනීමක්ද? ලංකාවේ කොච්චර මිනිස්සු ගරු කරලා නැතිද? යනකොට බය වෙන්නේ නැති. එතකොට ඒකේ අවසාන දවසේ ෆියුනරල් එක දවසේ මම ආවා. ජනාධිපතිවරු එරියන්නේ. හිටපු ජනාධිපතිවරු, අගමැතිවරු, මැති ඇමතිවරු බලලා යන්නේ වැඩක් තියනවද? දැන් වැඩක් තියනවද? එමේ ඒක උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. අර අධිරාජ්‍යයක් මහා ඇලෙක්සැන්ඩර් කෘත්‍ය වෙලා තින්නෙත් ඒකනේ. ඒ නිසා මුළු ජීවිත කාලෙම කොච්චර ඉගෙනීම් කරත්, කොච්චර දක්ෂතා තිබුණත්, කොච්චර ටැලන්ටඩ් වුණත් එයා මේ හිත කියන එක තේරුම් ගන්න ජීවිතේ යාට කාලේ එයා කාගේවත් හිත නෙවෙයි. කාගේ හිතද? තමන්ගේ හිත තේරුම් ගන්න කාලය දීලා නැත්තම් ඒකට උත්සාහය දීලා නැත්තම් එයාට අනිවාර්යෙන්ම අර සුන්දර කියන එකට ඉස්සරහට යන්න ලියලා තමයි මැරෙන්න වෙන්නේ. අපරාධයක් කරගත්තා. මොකද අපේ යාළුවන්ට එන්න පුළුවන් අපේ අවසන් මොහොත දක්වා විතරයි. ඉතින් අන්තිම හුස්ම ටික ගියහම එතන එන්න පුළුවන් ඊට එහාට එන්න බෑ. ඊට එහාට හැමතැනටම මම අපේ දැන් මේ ඉගැන්වීම මේ ජීවිතේ සහල්ුවෙන් ගෙවන්නත් වටිනවා. දැන් මාර එක වචනයක් කිව්වනේ ප්‍රශ්න ඔක්කොම තියෙනවා මොකද්ද කරන්න කිව්වේ? පැත්තකින් තියලා. ඒ වචනේත් ඇති මිනිස්සෙට මේ ජීවිතේ ලස්සනට ගත කරන්න. ප්‍රශ්න ආවම පැත්තකින් තියනවා. පැත්තකින් තියුව ගමන් ඒ වෙලෙටම ඒ මොහොතේ ඔළුව රිලැක්ස් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ හුස්ම අවසන් වුණාට පස්සේ තමයි කවුරු ඉන්නේද? අපි වැඩ ඉන්නේ. අවසන් හුස්මත් එක්ක ඉස්සරහට ඔක්කොම වෙන්නේ මේ උගන්නපු වචන විතරයි ඉන්නේ. මම ඒකට තව උදාහරණයක් කියන්න. අපේ දැන් මේ බෝසෙවණ කිව්වා මේක අපි හදන විශාල සෙන්ටර් එකක් 100 ගානකට අවිල්ලා භාවනා කරන්න, මේව සාකච්ඡා කරන්න, වැඩ කරන්න, දාඩිය මහන්සි එහෙම හදන සෙන්ටර් එකක්. ඒ හදනකොට අපේ ඉන්නවා මේ පිලානේ හાર્ඩ්වෙයාර් එකක් තියෙනවා. ඔයගොල්ලෝට අහන්න පුළුවන් ගිහිල්ලා ඕනම කෙනෙක් ඇත්තද මේ වරුද කියලා. එතකොට තවත් මේක ඇති වෙනවනේ. මම යනවා ඉතින් ওই බඩු ගන්න බඩු බලන්න ওই හાર્ඩ්වෙයාර් වලට යනවා. යනකොට මාත් එක්ක ගොඩක් හිතවත් එහෙම අහනවා. මම යනකොට ඉතින් මේ හිත ගැන එක එක කෑලි කියන සත පහකට ගණන් ගත්තේ නෑ. දැන් වැඩක් නෑ වගේ මේවා ජීවිතේට. එහෙම තමයි හිටියේ. ඉතින් මමත් වැඩි කියන්නේ යන්න එකක් දෙකක් දාලා එනවා. මට ණයටත් දෙනවා. ඒ නිසා හරි නෑනේ මට උදව්වක් කරන මිනිස්සෙට කරන්න පුළුවන් ලොකුම උදව්ව මේ ගැන වචනයක් හරි කියා දෙන එකනේ. පස්සේ කොහොම හරි ඒකේ අයිතිකාරයාගේ මල්ලි එයාත් එක්ක තමයි අපි වැඩිපුරම ගනුදෙනු කරන්නේ. ඒ දෙන්නත් එක්ක. ඉතින් මම ගියාම ඒගොල්ලෝ කතා කරලා එයාව හොරු කණ්ඩායමක් උස්සගෙන ගියා. අර බුද්ධ කාලේ වගේ. උස්සගෙන ගිහිලා උස්සපු විදියත් මට කිව්වා. එක විනාඩියක් යනකොට අර සෙලෝ ටේප් ගැහුවලු මුළු ඇඟ පුරාම නහය විතරක් ඉඳ තියලා. අර බ්‍රවුන් ටේප් එක තියෙන මෙච්චර විතර පළලා. යටිපතුලෙන් ගහුවා සිංගාල. ගාලා මෙතනින් විතරක් පොඩ්ඩක් ඉඳ තියලා. ඊට පස්සේ ගහලා කොහේ අරගෙන ගියාද දන්නේ නැල්ලු. ගිහිල්ලා මඩක ඔබලා. ඔබලා එයාත් පොඩ්ඩක් ෆයිට් කරන්න ගිහිල්ලා හරි ගිහිල්ලා නැහැ. එතකොට සෙලෝ ටේප් ගහලා ඉවරයි ෆයිට් කරන්න අතපය උස්සනකොටම. හරිද? මේ දැන් ওই මිනිස්සේ ගත්ත උදේටත් පියාංගන හවසටත් තියාංගි ජිම් හොඳ ලස්සන නැග තියන් ඉනවා. වැඩක් නැහැ නේ ඉවරයිනේ. 5-6 දෙනෙක් කාලා දඩස් කාලා සෙල් ගහලා. එතන මිනිස්සෙට හොඳටම ගහලා අර එයාලගේ අයියගෙන් ඉල්ලනලු කෝටි 5 නිදහස් කරන්න දෙන්න කියලා.
ඉතින් කොහොම හරි අයියා මල්ලි වෙනුවෙන් ඒ සල්ලි දෙන්නත් පොරොන්දු වෙලා කොහොම හරි මිනිස්සු බේර ගන්නකොට මූණ නිල් වෙන්න ගහලා ගුටි කාලා. හරි හරියට කෑමක් තිබිලා නැහැ නැත්නම් මරන්න සල්ලි ලැබුණ නැත්නම් මරන්න තමයි මේව කරගෙන තිබිලා තියෙන්නේ. මිනිස්සු ආවා. මම එංගලන්තේ හිටියේ. ඊට පස්සේ යා මට කිව්වා කෝල් කරලා කෝල් එකක් ආපු ගමන් ගත්තා මට මෙහෙම සිද්ධියක් වුණා. මම පිළිගත්තේ නැහැ. මං කෝ වයිබ දාන්නකෝ වීඩියෝ එක පොඩ්ඩක් බලන මූණ නිල්. එයාව අඳුර ගන්න බෑ සම්පූර්ණ මේ දිමිලක් කුඩු වෙලා විකෘති වෙලා මූණ. ඒතර යා මට කිව්වේ ඒක ගත්ත සිද්ධිය කියන්නේ නෙමෙයි මට ගත්තේ කියලා. මොකක්ද දන්නවද? අර හાર્ඩ්වෙයාර් එකේ ඇවිල්ලා අතරින් පතර ගියපු වචන විතරයි පිටිට හිටියේ කියලා. මේ හිත ගැන කිව්වට. ඒතර මට තේරෙනවා හුස්ම ගියාමත් අපි වැඩේ ඉන්නවා. හුස්ම තීද්දි හොරු කණ්ඩායම් වලටත් අපේ වටිනකම ඕනනම් පෙන්වන්න පුළුවන්. මං කිව්වා මම ඔක කලින් දන්නවනේ මම තමයි ඔය ටීම් එක හදන්නේ කියලා. ඇත්තටම ඌ දන්නේ නැතුණාට මම තමයි ටීම් එක හදලා යවුවේ. ඒ නිසා ස්වභාව දහම් මේ වචන වලට කවුරු අගෞරව කරොත් එයාට මේ වචන වල බලය පෙන්වනවා. ජීවිතේ යම් තැන් වලදී තමන් හිත තේරුම් ගත්තේ නැති එකේ දැන් මේ දැන් ඕක මේ එයාට වචනය තේරුම් ගත්තේ නැහැ නමුත් එයාට මතකය ඇවිල්ලා. දරුවා අවුදව්වට ආවෙත් නැහැ, ගෑනු කෙනා ආවෙත් නැහැ. දැන් මැරෙන්නමනේ හද. මැරෙන ගානටම ගහලා තිබුණා. බොහොම ප්ලාස්ටික් සර්ජරි එකක් වගේ කරලා දැන් ඉන්නේ. එතකොට ජීවිතේ ඒ වගේ ඉතාමත්ම භයානක තැන් වලට පස්සන අපේ සල්ලි වලින් අපිට වැඩක් නැහැ. අපේ කායික ශක්තිය අපිට වැඩක් නැහැ. ලොකු වැඩක් නැහැ. යාළු දහස් ගාණක් හිටියත් ඇති වැඩ අම්මා තාත්තට මුකුත් කරන්න බෑ. හැබැයි තමන් හිත අවබෝධ කරගෙන තියුණොත් ඒක කොහොමද තමන්ට පිට වෙනවා. අනිවාර්යයෙන්ම පිට වෙනවා. හිත අවබෝධ වෙච්ච නැති හැම කෙනෙක්ම මොකද්ද වෙන්නේ? දැන් මේ මිනිස්සයා කිව්වේ ඒකයි ඒ කෝල් එකේදී ඔබ වහන්සේ බලෙන් අපිට කියලා ගියේ. දැන් නම් මේ දේශනා ඔක්කොම අහුවයි කො ඊට පස්සේ. නේ මම ඒ විතර නෙවෙයි දැන් මං දීලා තියෙන්නේ. දැන් මට මේ වැඩසටහන සල්ලි දෙන්න මහත්තයා දෙකක දෙන්න කිව්වම මම දෙනවා. හරිද? දැන් මේ වටිනකම තේරෙනවා. ඉතින් සමහර කෙනෙක්ට මේක අහගෙන යනකොට එහෙම අත්දැකීම් ජීවිතේ නැති වෙන්න පුළුවන්. එයාට වැඩක් නැහැ කියලා. ඒක තමයි අපි ගොඩක් හිත මගහරින අපිට ඒක එච්චර වැඩක් නැහැ කියලා. ඒක කෙයා කරන්නේ නැහැ අපි එච්චර. මොකද මේ හිත ගැන තේරුම් ගන්න යන එක මිනිස්සු හරි කම්මැලි වැඩක් වශයෙන් තේරෙන්නේ. ඒක උත්සාහ කරන අපරාධයක් වශයෙන් තේරෙන්නේ. නමුත් ඒ කම්මැලිකම, ඒ හැඟීම්, ඒ අමාරුකම මොකක් කරනවද? සමන්ගේ මුළු සදාකාලිකම ජීවිතේම විනාශ කරලා මරණයෙන් පස්සේ ජීවිතෙත් විනාශ කරනවා. ඒ නිසා මම කියන්නේ අපිට ඒක අමාරු වෙන්න පුළුවන්. කම්මැලි වෙන්න පුළුවන්. ඒත් කොහොම හරි උත්සාහයෙන් දත් මිටි කාගෙන කඳුළු සලා බුදුහාමුදුරුවෝ කියන වචනය. බුදුහාමුදුරුවෝ කියනවා කෙනෙක් තමන්ගේ හිත අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ නිවන් හිත අවබෝධ කරගන්නවා කියන්නේ නිවන් දකිනවා. කෙනෙක් නිවන් දකින්න හිනහ වෙලා යන්න බැරි නා. මොකද්ද කියන්නේ? දත් මිටි කාගෙන කඳුළු සලාගෙන හරි ඒක කරන්නලු. ඒ කියන්නේ අමාරුයි කියලානේ කියන්නේ. කොහොමද මොකද්ද කියන්නේ? දත් මිටි හපාගෙන කඳුළු සලනවා කියන්නේ කොච්චර අමාරුවද? එහෙම හරි ඒක කරන්නලු. එහෙම නොකරොත් කවුරු හරි මොකද්ද? පරාදයි. දැන් මේ කෙනෙක්ට පුළුවන් පෙර සංසාරේ කුසල් තියෙනවනේ යාට මේ වාහන තරම් සුන්දර දෙයක් තවත් ජීවිතේ නැහැ. ගොඩාක් කුසල් පිරපු මිනිස්සුන්ට මේ හිත ගැන ඇහෙනව තරම් කනට මීපැණි වැටෙන්න වගේ. හිත ප්‍රමුදිත වෙලා යනවා. ඒගොල්ලෝට කුසල් පෙරලා. ඒ වගේ සමහර අයට ගොඩාක් කුසල් නැහැ සංසාරේ ටිකක් තියෙන පිං. ඒගොල්ලෝට හරි අමාරුවක් දැනෙනවා, වෙහසක් දැනෙනවා මේව ඇහෙනකොට. එතකොට මොකද යා කරන්න ඕන? නමුත් කල යුතුයම දේ මේකයි. ඒ නිසා දත් මිටි කාගෙන කඳුළු සලාගෙන හරි ඒ දේ කරගන්නවා. ඉතින් ඒ වගේ ජීවිතේ හිත ගැන තේරුම් ගන්න සමහර අමාරු කඩයිම් වුණත් අපිට සතුටින් යන්න පුළුවන්ද? බෑ ගොඩක් මහන්සි වෙලා යන්න ඕන. ඒ වගේ මේක කවුරු හරි එහෙම කරගත්තොත් එයා ඒක හැමදාටම නෑ තේරෙනකම් විතරයි. තේරිච්ච ගම යමෙක් හිත පොඩ්ඩක් තේරුම් ගත්තොත් ওই සෝතාපන්න ඵලය කියන්නේ ඉතාමත් චුට්ටක් තේරුම් ගන්න එක. එතන ඉඳලා එයාට මේ හිතත් එක්ක ජීවත් වෙන තරම් සුන්දර දෙයක් තවත් නෑ. තේරුණේ? ඒ නිසා ලෝකේ දුර්වල හිතක් කවුරු හරි හදාගත්තොත් හිත දුර්වල නම් මොකද්ද වෙන්නේ? එයාට කරගත්ත ලොකුම විපත ඒක. හිත යමෙක් ශක්තිමත් නම් එයාට කිසි දෙයක් නැහැ. දැන් මේ ලෝකේ ලස්සන දැන් අපි ගත්තොත් ඇරිස්ටෝටල් ගත්තා. ලෝකයේ දාර්ශනිකයෝ ගත්තා මහා ධනවත්තු නෙවෙයි. මහා උගත්තු නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ හිත ගැන දේවල් තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒගොල්ලෝ මහා ධනවත්තු වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ උගත්තු වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මේ විශ්වයේම ජය අරගෙන තියෙන්නේ. මොකක්ද ජය අරගෙන තියෙන්නේ? මේ ලෝකේ පළවෙනි අර දැන් අපි පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක කෝල් එක ගන්න අපි ඉස්සර කෝල් ගත්තා ඊට පස්සේ මැසේජස් ආවා ඕකනේ උනේ ඊට ස්මාර්ට් තත්ත්වයටපත් කරානේ ඇමරිකාවේ එක්කෙනෙක් අන්තිමට මේ මිනිස්සයාගේ මරණාසන්න වෙලාවම ඉතාමත් දුර්වල ලෙස තමයි මැරලා තියෙන්නේ. එයා කියපු ලිපියක් තියෙනවා එයා ලියපු. කවුද එයාගේ නම? කවුද හඳුනනවා? ස්ටිව් කවුද අනිත් කැල?
ඔව් එයාගේ තියෙන ලිපියක් අන්තර්ජාලය. ඉතින් යා තමයි ඔක ස්මාර්ට් තත්ත්වයටපත් කරේ ලෝකෙ. ගොඩක් ගෙනල්ලා. අද ගොඩක් දේවල් කරන්න පුළුවන්. කොච්චර දක්ෂ මිනිස්සෙක්ද? ලෝකෙ ලොකු පළවෙනි ධනවතත් වුණා. නමුත් එයා කියන අවසන් කාලේ යාට මග ඇරුණා මොකද්ද? එයාගේ ජීවිතය හොයාගන්න. දැන් අපි ගියාම සිංගප්පූරුවට ගිහිල්ලා බැස්සහම සිංගප්පූරුවට ගිහිල්ලා බැස්සහම පේන නිකන් පැරඩයිස් එකක් මෙහි පිට තියෙනවා. මං ජපානයේ ටෝකියෝ වල ඉඳලා තියෙනවා. ජපානේවත් එච්චර පිළිවෙලක් නැහැ. ඇමරිකාවේ නියුයෝක් වල ඉඳලා තියෙනවා. ඒකත් එහෙම එච්චර නැහැ. දැන් සිංගප්පූරු දැක්කම නිකන් මෙහි පිට අපි හිතනකොට වාහනේ එනවා. හිතනකොට ටයිම් එකට ගිහිල්ලා බහින්න පුළුවන්. ඒ තත්ත්වයට ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. ඒක හදුවන්න මුල්ුනේ ලී ක්වාන් යූ. එයා අවසානට කියලා තියෙන්නේ මොකද්ද? සිංගප්පූරුවක් හැදුවා මට මගේ ජීවිතේ නැති වුණා. එච්චරයි. හැබැයි එයා හිත ගැන තේරුම් අරගෙන ඒක කරා නම් එයා ඒකත් කරන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. එයා හිතත් තේරුම් ගත්තා. එයා කවදාවත් ඒක කියන්නේ එහෙම වචන කියන්නේ. තේරුණා? ඒගොල්ලෝ කියනවා ඊට වඩා දාර්ශනිකයි. ඒ නිසා මම යෝජනා කරන්නේ මම මේ හැම දේශනාවකදම හිත ගැන පොඩ්ඩයි කියලාද හිත ගැන උනට වඩා කිව්වොත් අහන් ඉන්න බෑ. එයා ඒ කියා දෙන පොඩි කාරණා තේරුම් ගන්න. දැන් මේ හිතේ තව එකක් තියෙනවා. පුංචි දෙයක් කියන්න. මේ හිතේ තමන් කරන දේවල් හිතේ මවන දේවල් බාහිර ලෝකයෙන් අපි සාර්ථක කරගන්න උත්සාහ කරනවා කියමු. උදාහරණයක් කියන්නම් පුංචි කාලේ. අපිට ඕන ලස්සන සෙල්ලංගයක් හදාගන්න. ඊළඟ සෙල්ලම් තොප්පියක් හදාගන්න. රජ තොප්පියක් හරි මොකක් හරි. දැන් අපි කොස්කොල එකතු කරලා ඒ තොප්පියක් හදනවා. එලා ලී කපලා පොල්ලතු වියලා හදනවා. ඒක ලස්සනටම ආවොත් අනිත් ළමයින්ට වඩා අපිට මොකද්ද හිතෙන්නේ? ලස්සනටම ආව මොකද්ද හිතේ? මොකද්ද හිතේ? අය අපිට හිතනවා අපි පොරක් තමයි කියලා. රයිට් එහෙම හිතනෝනේ. ඊට පස්සේ දැන් අපි ඊට පස්සේ සිංහල අවුරුදු කාලේනෝ අපි එහෙමම කෙනෙක්. දැන් සිංහල අවුරුදු කාලේට හොඳට කැවුම් පියන කොණ්ඩේ එන්න. දැන් මට මතකයි මම මේ ඕස්ට්‍රේලියාවේ පර්ත් වල ඉඳලා ඒක අම්මන්ඩි කෙනෙක්. ඒක අම්මා කෙනෙක් ඒ කියන්නේ අපි පැත්තේ කියන්නේ එහෙමයි. කැවුම් හරියට කොණ්ඩේ එන්න හදලා. ඒ ගෑනට ඊට වඩා ලොකු දෙයක් නැහැ. ජීවිතේ පුංචි කාලේ ඉඳලා හැමතැනදීම අපි කරන දේ අපි එළියෙන් හරියටම කරලා අනිත් අය ඒක අගය කරොත් ආ දක්ෂතා අපිට හිතනවා අපි වැඩෙක් කියලා. ඒක පොරක් කියලා හිතනවා. මගේ ඒක කියන්නේ මේ හිත වේගෙන් නගින කොහෙටද? හිත රොකට් එකක් වගේ නගිනෝ කෙලින්ම හඳටත් එහා නගිනවා. හඳටත් උඩ යන්නේ දැන්. ඊට පස්සේ තවත් දේවල් කරන්න ගිහිල්ලා පජාත වෙනවා. මොකද වෙන්නේ? ඇන ගන්නවා කියන්නේ. දැන් කොණ්ඩේ නැතුව කැවුම් හැදෙනවා. කැවුම් වල රහත් නැතොට අනිත් තොට උයා ගන්නත් බෑ. සෙල්ලංගයක් හදන්න යනවා හරියට ඒක හැදෙන්නේ නැහැ කඩාගෙන වැටෙනවා. ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. මම කිය තේරෙනවද? එතන මොකද්ද වෙන්නේ අර ගන්න. එතන මොකද වෙන්නේ අර රොකට් එකක් විතර උඩ නැගපු එක. හඳට විතර. මොකද්ද වෙන්නේ? අර දැන් ප්ලේන් එකේ යනකොට එක පාරටම පෙති ගැලවිලා ගිහිල්ලා මෙහෙම කඩංගට මොකෝ වෙන්නේ? එහෙම වෙනවා. ඒ කියන්නේ මේ හිතේ තවන ඔන්න ඕක මතක තියාගන්න කාට හරි කොන්න. තමන්ගේ හිතෙන් කරන දේවල් හිතෙන් හිතන දේවල් ගැන අදි탁සේරුවක් තිබුණා. මොකක් තිබුණොත්ද? අදි탁සේරුවක් තිබුණොත් අනිවාර්යයෙන්ම යා කවදා හරි යා අව탁සේරු කරගන්නවා. අව탁සේරුවක් තුනොත් අදි탁සේරු කරගන්න. මොකද කිව්වේ? ඒ කියන්නේ තමන් ගැන ඕනට වඩා හිතාගෙන ඉන්නවා නම් ඒ ප්‍රමාණයටම දවසකාරී මොකක් වෙනවද? බිමට වැටෙනවා. ඒකත් හිතේ ස්වභාවයක්. එහෙම වටනවා. ඒ වගේ වටුනහම එතකොට එයා ඉතින් මලානික වෙලා යනවා. එහෙම මිනිස්සු දැකලා නැද්ද? දැකලා. ඒ නිසා මේ හිතත් එක්ක ජීවත් වෙනකොට අපි තව තේරුම් ගන්න දේ කොච්චර දේවල් අපි හිතන දේවල් එළිය සිද්ධ වෙලා අපි සතුට වින්දට කමක් නැහැ. හැබැයි අපි මේ හිත මොකද්ද? අදි탁සේරු කරගත්තත් කමක් නැහැ. හැබැයි පරිස්සමෙන් බලාගෙන එච්චර ප්‍රමාණයකට වැටෙනවා කියලා තේරුම් ගන්න. තේරුණාද? ඉතින් මේ ලෝකේ කවුද එතකොට නිදහසේ මැද්දේ? තමන් ගැන අදි탁සේරු කරගන්න අයද අව탁සේරු කරගන්න අයද? මේ ලෝක කවුද නිදහසේ ඇත්තේ? තවාට හිතෙන්නේ කවුද? මේ ලෝකේ නිදහසේ ඇත්තේ තමන්ගේ හිත ගැන අදි탁සේර හිත ගැන කියන්නේ තමන් ගැනනේ. මම හිත කියලා කියන්නේ ඒක මාතෘකා කරපු නිසා. එතකොට තමන් ගැන අදි탁සේරු කරන අයද අව탁සේරු කරන අයද? කවුද? දැන් පුතාට හිතෙන්නේ කවුද? වාට හිතෙන්නේ කවුද? දෙකම නැති අය. තව දැන් ඊළඟ කාරණේ තමයි ඔයාලට මේ දෙක තියෙනවද නැද්ද? දැන් ඔයාලා හිතක් එක්කනේ ජීවත් වෙන්නේ. ඔයාලා ගැන අදි탁සේරු කරනවද නැද්ද? කරනවද? ආයි කරනවා.
උත්තර දෙන්න කටේ. මොකෝ කිය? තමන් ගැන අදි탁සේරුව ඇති වෙනවද නැද්ද? තියෙන. ඒක අපිටත් තියෙනවා. අපේ හිත අදි탁සේරුවට යනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම අව탁සේරුවටත් හැබැයි මේ දෙකම හොඳට මේ මනසේ මේ ස්වභාව දෙක හොඳටම අවබෝධ කරගත්ත කෙනා තමයි නිදහසේ ඉන්නේ. කවුද නිදහසේ ඉන්නේ? හිතට මෙහෙම වැඩක් වෙනවයි කියලා හොඳටම දන්නවා අවබෝධ කරගෙන තියෙන. ඒ අවබෝධ කරගත්ත කාත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්ද? එතකොට එයා විලාප ගහන්නේ මේක මිනිහා නිසා වුණා. මේක අල්ලපු ගෙදර එකා නිසා වුණා. මේක බොසාහින්ද වුණා. මේ ප්‍රොමෝෂන් එක හම්බුනේ නැත්තේ බොසාහින්ද. ඒකයි මම මලානික කියලා එයාට එහෙම එකක් ඇතුලේ නැහැ. ඒක එළියට වෛර කරන්න අදහසක් තියෙන්නේ. ඇයි එයා එයාගේ හිත ගැන හොඳ අවධානයෙන් ඉඳලා තියෙනවා. මං අහන්නේ ගොඩාක් අයට ඒක තියෙනවද? නෑ ඒගොල්ලෝ අදි탁සේරුවකට යනකොට අර රොකට් එක වගේ යනවා. වැටුනහම සමහරට සදාකාලෙට සියදිවිත් හානි කරගන්නවා. ජීවිතෙන් පලා යනවා. සමහර දැන් ළමයෙක් ඉන්නවා අපේ පැත්තේ. ඒ ළමයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. මං වගේම ඇඳලා තියෙන්නේ. මං වගේ කොට මං වගේම තමයි. හරිද? ඒ වගේ යා එච්චර ලස්සනයි. ඉතින් මම මේ ළමයට තින්ත වර්ග ගෙනත් දීලා ලෝකේ මං ඇවිදින්න යනකොට චීනයෙන් හොඳම තින්ත ගෙනත් දුන්නා ඇඳපන් චිත්‍ර 50 ප්‍රදර්ශනයක් තියමු කියලා. දැන් මේ මිනිස්සු අඳින්නේ නැහැ. ඇයි ඒ? හොඳට ඉගෙන ගන්නත් පුළුවන් කම්පියුටර් වුණා ඕන එකක් ඕන වැඩක් කරන්න පුළුවන් ටක් ගාලා දක්ෂයි. අඳින්නේ කෙල්ල තරහ වෙලා ඒකට යාගෙන් පලි ගන්නවා. දැන් අවුරුදු 5ක් විතර ගිහිල්ලා. බූට් එක කාලා පලි ගන්නවා. ඒ කියන්නේ ඇඳුමක් හොදගන්නෙත් නෑ කාමරේට ගියාම පිස්සන් කොටුවක් වගේ. ඇයි මේ මිනිස්සයා යාගේ හිත ගැන අවධානයෙන් ඉඳලා අන්න ඒ වගේ තමයි හිත ගැන අවධානයෙන් නැතිව ඉන්න ඕනම මිනිස්සෙක් ඕනම වෙලාවක මොකක් වෙන්න පුළුවන්ද? අවුරුදු 5කට නෙමෙයි සමහර ජීවිත කාලෙටම ගොඩ ගන්න බැරි වෙන්න පුළුවන්. ඊට පස්සේ යාගේ වෛර කරනවා යාට යාගේ. ඇයි මං අහන්නේ මේ දෙක මෙහෙමනම් මේම හිතට මෙහෙම වෙන්න නම් අපි ඉතින් ඒ වගේ වුණා කියලා එච්චර ගණන් ගන්න ඕනද? උඩ ගියා කියලා හිත උඩ ගියා. ප්‍රශ්නයක් නැව ඵලයන් කියලා දුන්න නූල ඇති වෙන්න ඵලයක්. ඊට පස්සේ පල්ලෙහාට යනවා පොළොව හාරගෙන ඇති වෙන්න ඵලයන් කියලා හාරගෙන යවනවා. ඇයි? අපි දන්නවා මේ හිතට මේ දෙකම වෙන්න පුළුවන්. හිත අවබෝධ කර. ওই වචනේ තමයි බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා. දේ මේ භික්කවේ අන්තා පබ්බජිතේර නසේවිතබ්බ. මහණෙනි අන්ත දෙකක් තියෙනවා සේවනය නොකළ යුතුයි. ඒ තමයි අන්ත දෙක එක පැත්තකින් කියනවා. ඉතින් ඒක අපි මෙහෙම කිව්වට තාම මේක ප්‍රැක්ටිකල් ගෑල්ලා තේරෙන්නේ නැහැ. ඉදිරි සති කීපයක් යනකොට අපි ඒක පැහැදිලි කරලා දෙනවා. දැනට තේරුම් ගන්න ඕනේ එකම දෙයයි. මොකද්ද? හිත තමන්ගේ ජීවිතෙන් හදවතින් අහලා බලන්න තමන්ට මෙහෙම වෙලා තියෙනවද? තමන්ගේ අත්දැකීම් එක්ක තමයි මේ ඉගෙනීම යන්න ඕන. පොත්වල තියෙන වචනත් එක්ක නෙමෙයි මොනවත් එක්කද යන්න ඕන? දැන් මම මේවා කියනකොට තමන්ට එහෙම වුණාම මතක් වෙනවා. එහෙම නැත්තම් වෙන දවසක වුණාම මතක්. දැන් මෙහෙම කියන්නේ මෙහෙම. දැන් ඊළඟ කාරණේ තමයි මෙතෙන්දි වැදගත්කම තමයි. ඕගොල්ලෝ මෙහෙම යනකොට ඒක නතර කරන්න එපා. හිත ට්‍රින් ගාලා යනකොට හිත ආතල් එක ගන්න හදනකොට මොකද්ද කිව්වේ? නතර කරන්න එපා. දැන් මම මේ කිව්වේ නතර කරන්න කියලා නෙවෙයි. හිත වැටෙනකොට අල්ලන්නත් එපා. මොකද කරන්න ඕන? පුළුවන් තරම් වැටෙන්න දෙන්න ඕන. නැත්නම් දැන් ඊට පස්සේ වෙන්නේ මේක අහගත්ත එකට ජීවත් වෙන්න බැරි වෙලා යනවා. මොකද ජීවත් වෙන්නේ? උන්වහන්සේ කිව්වා හිත අදිතස්සේරු කරන්නත් එපා කිව්වා. ඉඳහම මම අද ඉඳලා වැඩේ දෙන්න. අද ඉඳලා මම දෙන්නම් සතුටින් ඉන්න වැඩේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකක් හරි කරන්න යනවා. කරන්න ගිය ගමන් ජීවත් වෙලා හමාරයි. ඉතින් ඒකම එක තමයි මහා කාමරේ ගහලා ලොක් කරගෙන ඉන්න තමයි වෙන්නේ. ඊට පස්සේ අපි එහෙනම් හිත වටේ ගැඩොල් තාප්ප ඊට පස්සේ මිනිස්සු හිත වටේ මෙහෙම තාප්ප ගහ ගන්නවා. බණ අහලා කරන්නේ තාප්ප ගහ ගන්නවා. හරිද? මම කියන්නේ මේ බණ අහලා මුකුත් කරන්න යන්න එපා. දැන් මම මේක උගන්වනවා මේ උගන්වන එක මුකුත් කරන්න යන්න එපා. මේක හොඳට අහගෙන ඉන්න. දැන් මේක මේ වචනේ කිව්ව ගමන් ඊළඟට ප්ලෑන් එක වදිනු හිතේ දෙන්නම් මං අද ඉඳලා වැඩේ. මං අයිත් වැටෙන්නෙත් නැහැ නැගිටින්නෙත් නැහැ. එහෙම ජීවත් වෙන්න බෑ. ඒකයි මං කිව්වේ පොල් ගෙඩිය ගැන කියනකොට කුරුම්බයත් පහු වෙනවා. ගොබලුත් පහු වෙනවා ඇට්ටිත් පහු වෙනවා. ඒ නිසා හරියට තේරුම් ගන්න ඕන. නිසා එහෙම ජීවත් වෙන්න බෑ. හිතට ওই පාඩුවේ යන්න දෙන්න. යන්න දීලා මොකද්ද කරන්න තියෙන්නේ? මං කියන එක අහන් ඉන්න. එච්චරයි කරන්න තියෙන්නේ. වෙන මොකුත් නැහැ. දැන් බැරි වෙලාවත් මේ දෙක උගන්නලා මේ කෑල්ල මට කියන්න බැරි වුණා නම් මොකෝ වෙයි? හෙට ඉඳලා ගේම ගහනවා හිත නිවන් දක්වන්න. එහෙම කරන්න බෑ. ඒ නිසා
මේක තියෙනවා මේක රිද්ම් එකක් තියෙනවා හිත අවබෝධ කරගන්න. අපිට ඕන විදියට හිත අවබෝධ කරගන්න. මේක හරියට තේරුම් ගත්තේ නැහැ. දැන් මට මේ ළඟදී අහුණා මේ පොයේ දවසේ මම ගිහිල්ලා එනකොට අපේ මහාන වෙලා ඉන්න හාමුදුරුවෝ එලා ගෙදරට ගියා. ඒතකොට ඒගොල්ලෝ අම්මා කිව්වා ගෑනු ළමයෙක් ඉන්නවා. මේ ඒ ළමයා මේ සියදිවි හානි කරගන්නේවමයි කියන්නේ කියලා. මම වහම කැඳවපන් කියලා. එයාගේ පවුලේ ලොකු ප්‍රශ්නයක් නැහැ. එයා ලොකු ප්‍රශ්නයක් කියලා හිතාගෙන. තාම අවුරුදු 28යි පෙනුම 48යි. ඊළඟට ඒක වෙන්නේ මෙන්න මේ වගේ තැන්වල. මේ වගේ මේ කෑලි දෙක අහගන්නවා. අහගත්තට ප්‍රැක්ටිකල් එක ඒ අහගත් එක නෙවෙයි. ඊට පස්සේ හිතට අරම වෙන්න දෙන්නේ නැහැ. හිතට මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. හිත කොටු කරනවා. හිත මොකක් කරනවද? කොටු කරනවා. ඒතකොට ජීවත් වෙන්න එපා වෙනවා. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි මේ වචන දෙක අහගෙන හිතට රාමු දැම්මම තමයි ජීවිතේ එපා වෙනවා. කලකිරෙනවා. මූසල වෙනවා. නින්දිත අපි මම කියන්නේ උන් වගේ දැකොත් කැඳත් හම්බ වෙන්නේ නැහැ. උදේකට. ඒ නිසා මම කියන්නේ මේක හරියටම තේරුම් ගන්න. මේක හරියට තේරුම් කරලා දෙන ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ බාගෙට අර බුද්ධ වචන කියලා යනවා. කියලා ගියාම මේවා කොටු කරගෙන මිනිසුන්ට ජීවිතේ අඩුතරේ සුන්දර මරණයක් පැත්තකට දාන්නකො සුන්දර ජීවිතෙත් නැහැ. අවුරුදු 20ක එකෙක් ඇහුවොත් අවුරුදු 5ක් ඒ බණ ඌට 65ක් වගේ පේන්නේ. ඉතින් ඒ වගේ මේ හිත ගැන ගොඩාක් දේවල් තියෙනවා. ඉස්සෙල්ලා සුන්දර මරණයක් ලැබෙ ඊට කලින් සුන්දරව ජීවත් වෙලා ඉන්න ඕන. මොකද්ද? හොඳට සුන්දරව ජීවත් වෙච්ච මනුස්සයට බොහෝ දුරට සුන්දර මරණයක් ලැබෙනවා. ඒ සුන්දර ජීවිතයක් ගත කරන්න බෑ ගොඩක් සල්ලි තිබුණට. ගොඩක් ඉගෙනීම තිබුණට. ගොඩක් ගහණු හිටියට, ගොඩක් පිරිමි හිටියට, ගොඩක් යාළුවෝ හිටියට. එහෙම ජීවත් වෙන්න බෑ. සුන්දර ජීවිතයක් ගත කරන්න පුළුවන් හිත ගැන තේරුම් ගත්ත කෙනෙක් විතරයි. නැත්තම් හැමතිස්සෙම හිත මොකක් කරනවද? හිත අපිව නපුරකට දාන. මේ හිත අවබෝධ නොවිච්ච හිත හරිම නපුරුයි. මොකද කිව්වේ? අවබෝධ වෙච්ච නොවිච්ච හිත හරිම නපුරුයි. කවුද විනාශ කරන්නේ? තමාව විනාශ කරනවා. අවබෝධ වෙච්ච හිත හරිම සුන්දරයි. තේරුණේ? ඒ නිසා කොච්චර දේවල් තිබුණත් එහෙම සතුටින් ජීවත් වෙන්න බෑ. ඒක දැන් ඕගොල්ලෝ අත්දැකීම් වලින් දන්නවා. නේ? සමහරවිට මනසට ප්‍රශ්නයක් ආවම කොච්චර දේවල් තිබුණා වැඩක් තියනවද? වැඩක් නැහැ. කොච්චර දේවල් තිබුණත් වැඩක්. ඒ නිසා අවබෝධ වෙච්ච හිත හරිම නපුරු. යා විශාල කරදරයක් අපිට කරනවා ජීවිතේට. අවබෝධ වෙච්ච හිත හරිම සුන්දරයි. දැන් අදට ඔච්චරයි. දැන් තව මේ හිත ගැන මම හිත ගැන තව වේදනා සංඥා ගැන වෙනම පැහැදිලි කරලා දෙනවා. තව ඉතින් ඉස්සරහට ඊසංග සතිවල මේ හිත ගැන තවත් පැති කීපයක් පැහැදිලි කරන්න ඕන. හිතේ අවශ්‍ය තියෙනවා. ඊළඟට දැන් මේ තව පොඩි උපමාවක් මම ලබන සතියේ පැහැදිලි කරන්නේ මේක. දැන් ඔයගොල්ලෝ මේ සතියේ බලන්න මේ ওই පැල හැදෙන හැටි ගොයම් පැල ඊළඟට මුං ඇට් අර මේ මෑ කරල් එක එක හදනවනේ ඉක්මනට හැදෙන පැල. නැත්තම් ගහක් දිහා බලන් ඉන්න. ගහක් නිකන් මෙහෙම දලුලන ඕනේ. ටික් ගාලා දලුලන ඕනේ. හිතත් මෙහෙම දලුලනවා. හිත දලුලන විදිය ලබන සතියේ කියලා දෙනවා. ඊළඟ වැඩසටහනේ. මොකද කිව්වේ? ඔයගොල්ලෝ ගස් දිහා බලන ගස් දලුලනවා. ඒ වගේ හිත දලුලනවා. හිත දලුලන විදිය මම ලබන සතියේ පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් අදට ඔයගොල්ලන්ට ඉතා මේක තේරුම් නැති ඒවා ඔක්කොම අත්හැරලා දාලා පැත්තකින් තියන්න. හැමෝටම තෙරුවන් සරණයි සුවපත් වේවා.